Right. Good morning. මම හිතන ඔයගොල්ලන්ට මාව ඇහෙනවා ඇති. අපි අද ඉඳන් plan කරේ දා කිව්වා වගේ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමු කියලා හිතුවා. අද මුලින්ම අපි මූල්‍ය වාර්තා විශ්ලේෂණය හා සම්බන්ධ කියන ප්‍රශ්න සාකච්ඡා කරමු. එතකොට මම දැනට ඔයගොල්ලන්ට ඒ පහුගිය ප්‍රශ්න පත්‍ර වලට අදාළ past past වල අදාළ questions ටිකට අමතරව ෂෙයා කරලා තියෙනවා කෙටි සටහන නැත්නම් short note එක. ඒක ඔයගොල්ලන්ට පුළුවන් දැන් මම අර එදා කිව්වා වගේ දැන්ට අපි lecture notes නැත්නම් lecture presentation reading materials ඉවර වුණාට පස්සේ ඒක refer කරන්න පුළුවන්. ඒතකොට ඒකේද ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් දැන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොටත් ඔයගලන්ට ඒක රිෆර් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉදිරියට ඒක දිගටම සාකච්ඡා කරන්නට නැත්නම් බලන්න පාවිච්චි කරන්නට පුළුවන්. right? එතකොට මූලික වශයෙන්ම අපි පටන් ගමු අද මූල්‍ය වාර්තා විශ්ලේෂණය කියන කොටසින් තමයි පටන් ගමු කියලා හිතුවේ. එතකොට ඒකට අමතරව මෙතන කෙටි සටහන් වලදී මේ තියෙන short note එකේ ඔයගොල්ලෝ මේක print out එකක් ගත්තට පස්සේ මෙන්න මේක තැනක පොඩි ගැටලුවක් තියෙනවා. ඒක මම මෙතන මෙන්ෂන් කරන්නම්. මට මතක නැහැ ඒක මම හැදුවද කියලා. මෙන්න මෙතන මේ පිටු අංක 15 ණය අපසු අය කර ගැනීම කියන එකේදී මෙතන රුපියල් 25000 නොඉක්මවන කියන එක නෙවෙයි. දැන් මේ 25000 ඇත්තටම ලක්ෂ 2.5 තත්ත්වයට ගිහිල්ලා දැන් ලක්ෂ 5 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ 25000 කියන එක ලක්ෂ 5 කියලා ඔයගොල්ලෝ වෙනස් කර ගන්න ඕනේ. මොකද දැන් හදිසියෙ කෙටි ප්‍රශ්නයක් හරි ආවොත් සමත මණ්ඩලයක් තුලින් ණය අපසු මම හිතන්නේ එදා මම කිව්වා මේ normal lecture එකේදී මේකෙත් ඒ වැරද්ද නිවැරදි කරගන්න සමත මණ්ඩලයක් තුලදී අපිට කරන්න පුළුවන් නම් ණය පිළිබඳව එහෙම නැත්නම් ණය ගැටලු පිළිබඳ සාකච්ඡා කරලා විසඳා ගැනීමේදී රුපියල් ලක්ෂ 5 දක්වා ණය මුදල් සමත මණ්ඩලය දක්වා ප්‍රථමයෙන් අරගෙන යන්න කියන එක තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. ඒක නිසා ඒක චුට්ටක් වෙනස් කරගන්න. මෙන්න මේ සමත මණ්ඩලය පිටු 15 කියන එක 25000 නෙවෙයි ලක්ෂ 5 කියන එක. right. එතකොට අපි past paper questions වලට ගියොත් අපිට ඒක 2014 ද මගේ තියෙනවා. බලමු කොයි පැත්තෙන්ද පටන් ගන්න කියලා. අපි මූලික වශයෙන්ම මෙතන අහන මේ මාර්තු එක තියෙනවා. මම බලන්න ඒක උත්තර තියෙනවද කියන එක. එතනින් එහාට මම හිතන්නේ උත්තරේ නැහැ. අපි නමුත් 17 සැප්තැම්බර් තියෙනවා. ඊට පස්සේ එක අපිට වෙලා තියෙනවා 19 මාර්තු. බලමු එක උත්තරේ. මතක හිටියු සුදී ප්‍රශ්න පත්‍ර ආවා එකට.
කමක් නැහැ. ඒක මම හිතන්නේ ඒකේ සිංහල පේපර් එක ඇවිල්ලා නැහැ ඉංග්‍රීසි එක තියෙන. අපි එහෙම අපි අනිත් පැත්තෙන් පටන් ගමු. මුලින්ම ඒක කරලා එකක් යවත් කාලෙන්න වෙලා අපි මෙන්න මෙතනින් පටන් ගමු 14 සෙප්තැම්බර්. right 14 සෙප්තැම්බර් question එක අපි ගත්තොත් අනිත් එක තමයි මේක හැම පාරම අපිට අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවා මේ මූල්‍ය වාර්තා විශ්ලේෂණය කියන කොටසෙන්. එතකොට අපි මේ ප්‍රශ්නේ බලමු. මේකේ අහනවා අපිට දීලා තියෙනවා 11 12 13 කියන වර්ෂ 3 සඳහා අපිට දීලා තියෙනවා ලාභ නැත්නම් ශේෂ පත්‍රයකින් ගත්ත කොටස් ටිකක්. එතකොට අපිට ඒකේ කියනවා කිරිපිටි ටින් මාළු ආනයනය කොට බෙදා හරින තරුණ ව්‍යාපාරිකයෙක් ගැන සම්බන්ධ කරලා එතකොට අපිට කියනවා මූල්‍ය පහසුකම් ලබා ගන්නට ඇවිල්ලා තියෙනවා වසර 3ක වාර්තා පාවිච්චි කරලා මෙන්න මේ ප්‍රශ්න 4ට උත්තර දෙන්න. එකක් තමයි ණය සේවා ආවරණ අනුපාතකයේ මට්ටම ගණනය කර ප්‍රවණතා දක්වන්න. සමාගමට ණය පහසුකම් අවශ්‍ය වන්නේට හේතු 3ක් ලබා දෙන්න. මූල්‍ය අනුපාත 5ක ඒවේ අර්ථකථන දක්වන්න. මූල්‍ය පුරෝකථන ආකෘතියෙන් වාසි හා සීමාවන් දක්වන්න. right. අපි දැන් මේ වගේ ප්‍රශ්නකට උත්තර දෙනකොට right අපි මුලින්ම මේ පළවෙනියෙන්ම කරන නිසා මම ගහන්නේ. දැන් බලන්න ඕනේ දැන් මේකට ඉස්සෙල්ලාම ගිහිල්ලා right දැන් අපි මූලික වශයෙන්ම මේකේ අපි බලන්න ඕනේ දැන් 11 12 13. ඒ කියන්නේ අපි කොහොමද මේක ඒ කියන්නේ ඒ වර්ෂ පිළිවෙල ගස්සවලා තියෙන. සමහරවිට 11 12 13 වමේ සිට දකුණට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරව දකුණේ සිට වමට වෙන්න පුළුවන්. ඒතර ඒක මුලින්ම බලන්න ඕනේ. මොකද නැත්නම් අපි ට්‍රෙන්ඩ් එක කියද්දී අපිට ගැටලුවක් එන්න පුළුවන්. ඒක එක. දෙක තමයි ඕගොල්ලන්ට පුළුවන් දැන් මේක දිහා බැලුවටම අපිට සාමාන්‍යයෙන් ශුද්ධ විකුණුම් ඡේවීම් ඒ විදිහට එතකොට අපි හිතමු 11 12 13 දී ඒ කාලයත් එක්ක මේක වැඩි වෙලාද අඩු වෙලාද කියන දේ ඉතා ශනිකව දකුණු පැත්තේ තීරුවේ සඳහන් කරන්න පුළුවන්. අපිට ශුද්ධ විකුණුම් මොකද වෙලා තියෙන්නේ? 50 41 33 අඩු වෙලා තියෙන්නේ. එහෙනම් ඩවුන් ඇරෝ එකක් එකට දාගන්න. අපි හිතමුකෝ විනත් මෙහෙයුම් වියදම් මේ රෝ එක තුන්වෙනි රෝ එකේ ගත්තොත් 92 97 106 වැඩිවීමක් වෙලා තියෙනවා. එහෙනම් ඒකට අපි අප් ඇරෝ එකක් දාන්න. ෂේවීම් 2500යි. වෙනසක් නැහැ. ඒකට අපිට දාන්න පුළුවන් ඉරක්. එතකොට වැඩිවීමකුත් නැහැ අඩුවීමකුත් නැහැ. ඒතර මූලිකවම අපි කළ යුත්තේ ඒ ආකාරයට යම්කිසි විශ්ලේෂණාත්මකව මේක තවදුරටත් පැහැදිලි කර ගැනීම. එතකොට අපි දන්නවා රයිට් මේක බැලූ බැලමටම ටර්නෝවර් එක අඩු වෙලා. වෙනත් නියදම් වැඩි වෙනවා. ලාභ අඩු වෙලා. වත්කම් වැඩි වෙලා. වගකීම් වැඩි වෙනවා. ජංගම වත්කම් අඩු වෙනවා. ජංගම වගකීම් වැඩි වෙනවා. එතකොට ධන අදහසක් එනවා. දැන් ජංගම වගකීම් අඩු වෙලා වත්කම් අඩු වෙලා වගකීම් වැඩි වෙනකොට ඔන්න අපිට කියනවා කාර්ග ප්‍රාග්ධනයට ගැටලුවක් වෙයි. ටක් ගාලා ඒක ඔලුවට එන්න පටන් ගන්නවා. ඒතර ඒ ආකාරයේ මූලික දෙයක් අපි පළවෙනියෙන්ම කරගන්නවා. කොහොමද වමේ සිට දකුණට දකුණේ සිට වමටද මේක විකාශනය වෙන්නේ? ඒතර එක එක අයිටමයට අනුව ඒක ධනාත්මක හෝ ඍණාත්මක හෝ එහෙම නැත්නම් නෝ චේන්ජ් එකක්ද වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඊට පස්සේ අපි බලනවා මෙතනදී තියෙන අර අපි ඉගෙන ගත්ත ආකාරයේ අනුපාත ඒක ලාභදායක ඒක මෙහෙයුම් ඒක තෝලනය ඒක කාර්යක්ෂමතා අනුපාත ඒ මොනවද කියන එකත් මෙහෙම ආක් කරගන්න අපිට පුළුවන්. හරි. උදාහරණයක් මුළුවත්කම් මුළුවක්ගේම ජංගමවත්කම් ජංගමවක කියන මේ ඇවිල්ලා වර්කින් කැපිටල් ජංගමවත්කම් ජංගමවක. ණය ප්‍රාග්ධන ආපසුගේ ණය සඳහා පොලිගෙන් බදු පෙර ලාභ කියලා කියන්නේ මොකද්ද මේ? ණය ආවරණ සේවා අනුපාතය. පොලි ආවරණ සේවා අනුපාතය. ටක් ගාලා මෙතන මාක් කරගන්න පුළුවන්. ඒක තමයි අපි මූලික වශයෙන්ම කර යුත්තේ. එතකොට මේක ඔයා එකපාරක් දෙපාරක් මේ දේ සාකච්ඡා කරනකොට බලනකොට ඔයාට අදහසක් එන්න පටන් ගන්නවා. මේ මොකද්ද මේ P&L එක? මේ මොකද්ද මේ බැලන්ස් ෂීට් එක? මේක හොඳද නරකද? හරි ඒක තමයි මූලික වශයෙන්ම ඔයගොල්ලෝ කළ යුත්තේ. අන්ත එක. දැන් අපි බලමු ණය සේවා ආවරණ අනුපාතකයේ මට්ටම ගණනය කරෙහි ප්‍රවණතා දක්වන්න. right. දැන් ඔයගොල්ලෝ විනාඩි 2ක් අරගෙන දැන් මේකේ හදන්න ණය ආවරණ සේවා අනුපාතිකයේ ගණනය කරන්න. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. දැන් බලන්න නෝට් එකට ඕනනම් යන්න. මොකද්ද ණය ආවරණ සේවා අනුපාතිකය කියන්නේ? එහෙම බලන්න මේකට ගණනය කරන්න පුළුවන්ද අවුරුදු 3ට 11 12 13 අවුරුදු 3ට අපිට ණය ආවරණ සේවා අනුපාතිකය ගණනය කළ හැකිද? එහෙමනම් ගණනය කරලා මට කියන්න. මොකද්ද උත්තරේ? කොහොමද එන්නේ? ගන්න විනාඩි 2 3ක් අරගෙන අපි සාකච්ඡා කරමු. right.
මොකද්ද ණය ආවරණ සේවා අනුපාතිකය? එතකොට 11ට මොකද්ද 12ට මොකද්ද 13ට මොකද්ද කියලා ගණනය කරමු. උත්තරෙත් ඇති. නමුත් උත්තරයට යන්න කලින් ඔයගොල්ලෝ කම්පියුට් කරන්න පුළුවන් ද බලන්න ණය ආවරණ සේවා අනුපාතිකය. මුලින්ම 2011 බලන්න කවුරු හරි කම්පියුට් කරලා කියන්නේ ණය ආවරණ සේවා අනුපාතිකය කීයද කියලා. තව එක්කෙනෙක් 12 කම්පියුට් කරන්න, තව එක්කෙනෙක් 13 කම්පියුට් කරන්න. කීයද ණය ආවරණ සේවා අනුපාතිකය? කීයද ණය ආවරණ සේවා අනුපාතිකය? ලක්ෂික කීයද? කොහොමද? ලක්ෂිත, ලක්ෂික, මදුෂිකා, සෙවන්දි කම්පියුට් කරාද නැත්නම් ඒකේ ගැටලුවක් තියෙනවද? මොකද ණය ආවරණ සේවා අනුපාතිකය අපි අර්ථ දැක්කේ මොකද්ද? බදු පෙර ලාභය එම තශ 2.3යි. thank you ලක්ෂික. ලක්ෂික අනිත් අය කොහොමද ඒක හදන්නේ? කොහොමද ඒක අපි හදන්නේ? ශුද්ධ ලාභය එහෙම නැත්නම් බදු පෙර ලාභය බෙදනවා ණය මත ගෙවූ පොලිය සහ වාරිකවල මුල් මුදල. right? එතකොට දැන් ඉර උඩ තියෙන්නේ ශුද්ධ මෙහෙයුම් ලාභය. දැන් මේ ගානේ ගත්තොත් අපි 2011 සම්බන්ධ වුණොත් ශුද්ධ මෙහෙයුම් ලාභය කීයද? 55500යි. එතකොට ඒක බෙදනවා ණය සඳහා ගෙවූ පොලිය 12500යි, ණය ප්‍රාග්ධනය 11200යි. එතකොට අපි debt service cover ratio කියන එක debt service cover ratio කියලා කියන අපි 2013 2012 2011. එතකොට ණය සේවාවන අනුපාතිකය අපි හදන්න ගියොත් හදන්න ඕනවා. මෙතන බදු පෙර ලාභය ඒ අවුරුද්දට පොලියයි මුල් මුදලයි. දැන් මේ අවුරුද්දට ගියොත් කීයද ලාභය? 55500යි. එතකොට පොලිය 12500යි. 11200 sorry 2011. විලාස 11 ගියොත් 55500යි බෙදීම 12500යි 11200. මේකේ තමයි උත්තරේ 2.3යි කියලා ටයිම්ස් අපිට ආවා. බලන්න අනිත් පැයට ඒ උත්තරේ ආවද? ඒ වගේම බලන්න ඊළඟ 12 13 අවුරුදු වලට අපි හදන්න ගියොත් උත්තරේ එන්නේ කීයද? මොනවද අනිත් අවුරුදු වලට උත්තරේ? බලන්න කම්පියුට් කරලා කියන්නේ කම්පියුට් කරපු අය 2012ට 2013ට. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මොන හරි මේක තේරෙන්නේ නැත්නම් ගැටලුවක් තියෙනවා නම් ආපහු පැහැදිලි කරන්න කියලා කියන්නේ. මොකද දැන් අපි මෙතන ඉඳන් දිගටම මොකද පාස් පේපර්ස් කරන්නේ ඒ concept එක හරියට වැටෙන්න ඕනේ. මොකද අපි මේක theory වල ඉදි කරා right 2012 yes 1.37යි 2000 එතකොට අනිත් පැයට උත්තරේ කොහොමද දෙන්නේ? අනිත් පැයට මොකක්ද ඒ උත්තරේ එන්නේ? එදාස් 13ට මොකක්ද? බලන්න අනිත් පැයට කම්පියුට් කරාම අනිත් පැයට ගැටලු තියෙනවද නැත්නම් ඔයගොල්ලන්ට මේක තේරෙනවද? මොකද මේකේ අපි ගහන්නේ බදු පෙර ලාභය එහෙම නැත්නම් ශුද්ධ ලාභය බෙදනවා පොලිය සහ මුල් මුදල. ඒක තමයි debt service cover ratio. මුලින්ම අපිට කම්පියුට් කරන්න කියනවා.
ඊට පස්සේ ඒක පිළිබඳ යම්කිසි කතනයක් යම්කිසි විස්තර කිරීමකට යටත් කරලා. කො අනිත් අයගේ මොකද උත්තරය? අනිත් අයට පැහැදිලිද නැත්නම් තේරෙන්නේ නැද්ද? මේක හදන ක්‍රමයේ ගැටලුවක් තියනවද? ඔව් මදුෂිකා yes වත්සලා thank you 0.7. right එතකොට 2.3 1.3 0.7 දක්වා විකාශනය වෙලා තියෙනවා. right. එතකොට ඔච්චරයි අපෙන් පළවෙනි එකේ අහන්නේ. එතකොට මේ පිළිබඳ යම්කිසි අපි මොන හරි දෙයක් කියනවා නම් මොකක්ද අපි කියන්න වෙලා තියෙන්නේ? ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් 11 සිට 13 දක්වා ණය සේවා ආවරණ අනුපාතිකය මොකද වෙලා තියෙන්නේ? ධනාත්මකද ඍණාත්මක වර්ධනයක් වෙලා තියෙන්නේ. ඍණාත්මක වර්ධනයක්. නෙගටිව් ඩෙවලොප්මන්ට් එකක්. එතකොට ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. එතකොට මේක විය හැක්කේ මොකක් නිසාද? සමහර ලාවට දැන් මේක බලමන ආදායම අඩුවීමක් සුද්ධ විකුණුමල අඩුවීමක්. කියන ආදායම අඩුවීම නිසා ඒ හා සම්බන්ධ ලාභය අඩුවීමක් විය හැක. එක. ඒ වගේම තමයි පොලිය එහෙම නැත්නම් ණය ආපසු ගෙවීමේ හොඳ ප්‍රවණතාවය. ඒක වෙලා තියෙනවද? ණය සඳහා ගෙව පොලිය වැඩි වෙලා තියෙනවා. ප්‍රාග්ධනෙ වැඩි වෙලා තියෙනවා. ඒත් ණය සඳහා ගෙව ප්‍රාග්ධනෙ වැඩි වීම හොඳයි. මොකද ණය නිදහස් වීම. හැබැයි ණය සඳහා ගෙවන පොලිය වැඩි වෙනවා කියලා කියන්නේ අපේ මූල්‍ය කල්පනාකරණය. එහෙම නැත්නම් අපි එකට කියනවා ෆයිනෑන්ෂල් ඉන්ටරෙස්ට් රේට් මැනේජ්මන්ට්. ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් එක එච්චර හොඳ තත්ත්වයක නෙවෙයි. අන්න ඒ වගේ දෙයක් අපි මෙතන කියන්නේ. ඇයි දැන් DSCR එක 1.3 සිට 0.7 දක්වා අඩු වෙලා තියෙනවා කියන එක ඒක ධනාත්මක නෙවෙයි. ඒක ඍණාත්මකයි. ඒකක්. ඇයි එහෙම වුනේ කියන එක යම්කිසි උපකල්පනයකට යටත් කරගෙන අපි කියනවා. ඒකට හේතුව වෙළඳපොලේ නැත්නම් ඒ අදාළ ආයතනය අපි කියන රෙවෙනියු එක එහෙම නැත්නම් විකුණුම් ක්‍රමානුකූලව අඩුවීමක් රෙකෝඩ් කරලා තියෙනවා, වාර්තා කරලා තියෙනවා. ඒ හා සමානව ලාභය අඩුවීමක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම තමයි පොලිය වැඩිපුර ගෙවීමක්, ඒ කියන්නේ මූල්‍ය කළමනාකරණය හොඳ තත්ත්වයක නැහැ වෙලා තියෙනවා. ධනාත්මක දෙයක් තියෙනවා. හැබැයි මුල් මුදල් වැඩිපුර ගෙවීමක් සිදු වෙලා තියෙනවා. ඒතර ඒ සියලුම දේ ප්‍රතිඵලයක් හැටියට මේ DSCR එක 2011 සිට 13 දක්වා ඍණාත්මක ලෙස එහෙම නැත්නම් පිළිගත නොහැකි මට්ටමට ඒ කියන්නේ අපිට අකමැති ලෙස වාර්තාකරණයක් වෙන්නලා තියෙනවා. ඔන්න ඕක තමයි ওই ලකුණු පහක් ගන්නට අපිට ඔකට කියන්න තියෙන්නේ. right. දැන් ඕගොල්ලන්ට ඒ වගේ උත්තරයක්. දැන් ඒ වගේ දෙයක් තමයි දැන් ඉදිරියේදීත් අපිට මොන හරි අහුවොත් මොකද්ද DSCR එක? ඒතර අපි ඒකේ හදන ක්‍රමවේදය දැනගන්න ඕනේ. ඊට පස්සේ උත්තරේ ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ පිළිබඳ ඉන්ටර්ප්‍රිටේෂන් එකක් කරන්නට ඕනේ. දැන් ඒක පැහැදිලි නැති අය. එහෙම නැත්නම් ඒක තේරෙන්නේ නැති අය. එහෙම නැත්නම් තවත් පැහැදිලි කිරීමක් කළ යුතුයි නම් මේ පළවෙනි ප්‍රශ්නෙට මට කියන්න. නැත්නම් අපිට දෙවෙනි කොටසට යන්නත් පුළුවන්. විනාඩි දෙකක් වගේ ඇතුළත ඔයගොල්ලෝ බලලා මට කියන්න. ඒක ඕකේද? පැහැදිලිද? නැත්නම් තවදුරටත් අපි ඉදිරියට යා හැකිද? මදුෂිකා ලක්ෂිත නිෂා ඔයගොල්ලන්ට කොහොමද? ප්‍රශාන්ති සම්පත් සඳනී හරිස එක ක්ලියර්. okay right අනිතයට right thank you මදුෂිකා. අනිතයට කොහොමද? මට හිතෙන්නේ එච්චර අමාරු නැහැ right. පළවෙනි එක නමුත් ඒ විදිහට තමයි ඔයගොල්ලෝ දකින්නේ. දැන් අපි මූලිකවම මේ වගේ ගානක් හදලා මම කිව්වා මූලිකවම බලනවා මොනවද ටෙම්ප්ලේට් එක, මොනවද ඒකේ අයිටමයන්, P&L item, balance sheet item, කොයි පැත්තෙන් නම් කොයි පැත්තටද ඒ ටික අපිට දීලා තියෙන්නේ. ඊළඟට මම කිව්වා ඒක වැඩිවීමක් නම් up arrow, අඩුවීමක් නම් down arrow, වෙනසක් නැත්තම් ඒ නිකම්ම හිස්තනක් එක්ක යනවා. ඊළඟට බලනවා ඒකෙදි තියෙන අනුපාත වලට සම්බන්ධ වෙන්නේ මොනවද කියන ටික දා ගන්න. ඒතර ඒක දිහා බැලුවම අදහසක් එනවා. ඊළඟට බලනවා right. ඊළඟට question by question අපි යන්න පටන් ගන්නවා. දැන් දෙවෙනි එක මෙම සමාගමට ණය පහසුකම් අවශ්‍ය වන්නේ ඇයිද කියලා හේතු තුනක් හොයන්න. right. අන්න ඒ ක්‍රියාදාමයට එනකොට අපි කලින් එක හරියට කරා නම් පැහැදිලි. ඒ කියන්නේ මම මුලින්ම කියන ඉවැලුවේෂන් එක හරියට කරා නම් හරි පැහැදිලිව අපිට පුළුවන් මේ දෙවෙනි කාරණේ සඳහා උත්තර හොයන්නට. right. දැන් ඔයගොල්ලෝ බලන්න ඇයි මෙයාට දැන් මෙහෙම බැලන්ස් ෂීට් එක P&L එක තියාගෙන මිනිහෙක් ආවහම ඇයි අපි එයාට ණයක් දෙන්න ඕනේ? ඇයි අපි එයාට ණයක් නිකුත් කළ යුත්තේ? හරිද? එහෙම නැත්නම් ඒ තියෙන தত্ত্বය මොකක්ද කියන එක තවදුරටත් පැහැදිලි කරොත් මොකක්ද අපිට මෙයාට ණයක් දෙන්නට තියෙන අවශ්‍යතාවයක් හැටියට ඔයගොල්ලෝ දකින්නේ? මොකක්ද මේකේ තියෙන ගැටලුව? ඇයි මෙයාට ණයක් දීලා මේ ආකාරයට සපෝට් එකක් දිය යුත්තේ? පැහැදිලිව බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මොන වගේ ප්‍රශ්නයක්ද මෙතන තියෙන්නේ?
කල්පනා කරන්න ඕනේ දැන් අර අපි ඉගෙන ගත්ත ද්‍රවශීලතා අනුපාත මොනවද? ආරක්ෂණතා අනුපාත වලට මොනව හරි වෙනවද? ලාභදායකතා අනුපාත වලට මොනව හරි වෙනවද? තෝලනය එහෙම නැත්නම් ආවරණ අනුපාත වලට මොනව හරි වෙනවද කියන එක තමයි මෙතන පැහැදිලි කරගන්න. ඔය පහ දිහා කල්පනා කරනකොට ඔය පහට අදාළ අනුපාත එනකොට අපිට මේකට උත්තරයක් තියෙනවා. ඔය හැම එකෙම එක එක බැලුවහම මෙතන කාරණා තුනයි ලියන්න තියෙන්නේ. ද්‍රවශීලතා පැත්තෙන් ලියන්න පුළුවන්, ලාභදායකත්ව පැත්තෙන් ලියන්න පුළුවන්, ආවරණ පැත්තෙන් ලියන්න පුළුවන්, කවරේජ් පැත්තෙන් ලියන්න පුළුවන්. එතකොට නිකම්ම උත්තර ටික හැදලා තියෙනවා. මොනවද ඔයගොල්ලන්ට හිතෙන විදිහට මෙතන මේක දිහා බැලුව බැලමටම අපිට තියෙන ගැටලු. Madhushika, ඔයා කියනවා to settle current liabilities because current liabilities are greater than. Very good. ඒ කියන්නේ දැන් මේක බැලුව බැලමටම current liability කියන්නේ මුළු වගකීම් එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. So ජංගම වගකීම් එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒට සමානුරූපීව ජංගම වත්කම් වල අපි වැඩිවීමක් දකින්නේ නැහැ. එතකොට ગેප් එක එන්න වැඩි වෙනවා කියලා කියන්නේ කාරක ප්‍රාග්ධනය නෙගටිව් වෙන්න පටන් ගන්නවා. දැන් කාරක ප්‍රාග්ධනය උදාහරණයක් ගත්තොත් 11 දී ධන 2012 ඍණ 2013ට තවත් ඍණ වෙනවා. එතකොට කාරක ප්‍රාග්ධන ඌනතාවයක්. එහෙම නැත්නම් නෙගටිව් වර්කින් කැපිටල් එකක් තියෙනවා. පළවෙනිම දේ. එතකොට ඒ කියන්නේ මේ ජංගම වගකීම් කළමනාකරණය කරගැනීමේ නොහැකියාවක් අපි දකිනවා. එක. ඒතර ඒ කියන්නේ අනිත් පැත්තෙන් මොකද්ද? එයාට ද්‍රවශීලතා ගැටලු පැන නගින්නට මෙතන පුළුවන් කියන එකක්. දැන් තව මොනවද අපිට මේකේ දකින්නට තියෙන්නේ? තව මොන හරි පොයින්ට්ස් තියෙනවද? එක හොඳ පොයින්ට් එකක්. ඒ කියන්නේ කාරක ප්‍රාග්ධනයේ ඩෙෆිසිට් එකක්. ඒ නිසා ගැටලුවක් එනවා ජංගමවත්කම් පරිපාලනයේදී. ඒ සියලුම ප්‍රතිඵලය තමයි ද්‍රවශීලතා ගැටලුවක් ළඟදීම මේ අදාළ ආයතනයට එන්නට පුළුවන්. ඒ නිසා අපි ද්‍රවශීලතාවය තහවුරු කරගන්නට, ද්‍රවශීලතාවය ආරක්ෂා කරන්නට, ද්‍රවශීලතාවය කළමනාකරණය කරගන්නට මූල්‍ය ස්ථාවරත්වයක් එහෙම නැත්නම් මූල්‍ය සපෝට් එකක්, උපදේශකයක්, මූල්‍ය අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නට සිද්ධ වෙනවා. මේක. තව මොනවද ඔයගොල්ලෝ දකින්න විදිහට මේකේ තියෙන්නේ? right, decrease in sales yes ලක්ෂික. එතකොට අපේ කියන විකුණුම් පිරිවැටුම් මොකද වෙන්නේ? එන්න අඩු වෙනවා. ඒ වගේම අපිට කියන්න පුළුවන් පිරිවැයත් වැඩි වීමක්. ඒ කියන්නේ අපේ ආදායම අඩුවීමක් සහ ඒ වගේම තමයි වියදම වැඩි වීමක්. එතකොට අපි අනිවාර්යයෙන්ම දන්නවා කාර්යක්ෂමතා ප්‍රශ්නයක් එන්න පටන් ගන්නවා. සේල්ස් ටර්නෝවර් එක අඩු වෙලා කොස්ට් එක වැඩි වෙනකොට අපි අනිවාර්යයෙන්ම මූල්‍ය ප්‍රවාහයන් ප්‍රමාණවත් නොවන මට්ටමකට යා හැකියි. ඒතර ලාභදායකත්වය පිළිබඳ ගැටලුවකුත් අපිට මතුවෙනවා. දෙක. තවත් මොනවා හරි තියෙනවා. දැන් තුනක් ලියන්න එපා. ද්‍රවශීලතාව ගැන කතා කරා. ලාභදායකත්වය ගැන කතා කරා. තව අපිට කියන්න පුළුවන් මෙතනදී අපිට සමහරවිට ඩෙට් ඉක්විටි ගැන කතා කරන්නත් පුළුවන්. නමුත් ඒක ඇවිල්ලා තෝලනය නම් තව දෙයක් කතා කරන්න පුළුවන්. මොකද්ද මේ පොයින්ට් එක? කෑෂ් ෆ්ලෝ එක. ඔව් කෑෂ් ෆ්ලෝ එක මොකද වෙන්නේ? එන්න අඩු වෙනවා. කෑෂ් ෆ්ලෝ එක අඩු වෙනවා කියලා කියන්නේ ඩෙට් එක සර්විස් කරන්න අමාරුයි. ඒකම තමයි අපි පළවෙනි එකෙන් පෙන්නන්නේ. end debt service cover ratio එක අඩු වෙනවා කියලා කියන්නේ මොකද්ද? මූල්‍ය ප්‍රවාහ ප්‍රමාණවත් නැහැ. ආවරණ සේවා අනුපාත ප්‍රමාණවත් නැහැ. එතනදී වෙන්නේ පොලිය ගෙවීම සඳහා තියෙන ආදායම අඩු වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් අපිට තව ඉස්සරහට ගමනක් යන්න බෑ. දැන් ඊළඟ අවුරුද්ද ඊළඟට වඩා ධර්ම වෙනවා. එතකොට තවත් කෑෂ් ෆ්ලෝ එක අඩු වෙනවා. තවත් පොලිය ගෙවීමේ නොහැකියාවක් එන්න පටන් ගන්නවා. පැහැදිලිද? එතකොට අපිට මෙතනදී මූලික වශයෙන්ම ද්‍රවශීලතා ප්‍රශ්නයක්, ආවරණ සේවා අනුපාත ප්‍රශ්නයක්, ලාභදායකත්ව ප්‍රශ්නයක් තියෙනවා. ඒතර ඔය තුන අපිට ලිව්වා නම් විස්තරات එක්ක උදාහරණات එක්ක දෙවෙනි ප්‍රශ්නෙටත් අපිට ලකුණු 5ක් ලබා ගන්නට පුළුවන්. ඒතර ඒක මම අහනවා මූල්‍ය ප්‍රකාශන ආයතන පිළිගත හැකිද? ඉතින් මේ කතන්දරේම තමයි මෙහෙම වෙලා තියෙනවා. නමුත් එතකොට ඒක යම් ආකාරයකට අපි හොයනවා. ඇයි මේක සිද්ධ වුනේ? මේක ව්‍යාපාරයේ අභ්‍යන්තරික ප්‍රශ්නයක්ද? බාහිර ප්‍රශ්නයක්ද? නැත්නම් කල්පනාකාරීත්වයේ ප්‍රශ්නයක්ද? ඒක තවදුරටත් සාකච්ඡා කරලා අපි සමහර වෙලාවට මේක පිළිගත හැකි තත්ත්වයක් නම් තවදුරටත් මූල්‍යකරණය සඳහා
පහසුකමක් මූල්‍යකරණය සඳහා අපි සපෝට් එකක් කරලා දෙන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒතර මූලිකවම දැන් අපි කල්පනා කරා පළවෙනි එකේදී ණය සේවා ආවරණ අනුපාතකයේ ගණනය කර ප්‍රවණතාවය දක්වා දෙවෙනි එකේදී මෙම ආයතනය අපිට තේරෙන විදිහට මොන ආකාරයේ කාරණා එහෙම නැත්නම් අපි ඒකට කියනවා ගැටලු වලට මුහුණ පාලා තියෙනවද මූල්‍යමය වශයෙන්. තවත් ඕගලන්ට මොනවා හරි මෙතන දෙයක් තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්. දැන් අපි කිව්වේ 12500 ඉඳන් 16900 දක්වා පොලිය ගෙවීම වැඩි වෙලා තියෙනවා. එහෙමනම් අපිට තවත් කියන්න පුළුවන් මේ ආයතනයේදී මූල්‍ය කළමනාකරණය ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් එක ගැටලුකාරී තත්යකටපත් වෙනවා. ඒ කියන්නේ හුඟක් වෙලාවට මේ මොකද්ද වෙන්න පුළුවන්? ණය ගෙවිලා තියෙනවා තමයි. හැබැයි ඒ සඳහා අපි සමාජයට මෙයා වැඩිපුර ණය වෙන විදිහකට. ඒ කියන්නේ කෙටි කාලින ණය අරන් දිගු කාලින ණය ගෙවුවත් දන්නෙත් නැහැ. මොකද කෙටි කාලින ණය අරන් දිගු කාලින ගෙවුවද බලන්න වෙන්නේ ජංගම්බක්කී වැඩි වෙලා තියෙනවා. සමහරට මම ෂෝට් ටර්ම් ලෝන් අරගෙන ලොන්ග් ටර්ම් ලෝන් එක පේ කරන්න පුළුවන්. ඒක නිසා දන්නේ නැහැ ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙලා තියෙනවා. කෙටි කාලින ගන්න ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙනවා. ඒක නිසා දන්නේ පොලි අනුපාතය වැඩි වෙලා ෆයිනෑන්ෂල් එක්ස්පෙන්සස් වැඩි වෙනවා. ඒ විදිහට අපිට තර්ක කරන්න පුළුවන්. අමුතක් මෙතන පැහැදිලි දකින්න දෙයක් තමයි මූල්‍ය කළමනාකරණය පිළිබඳ ගැටලුකුත් තියෙන. මේ යන විදිහට ගියොත් ඊළඟ අවුරුද්ද ඊට පස්සේ අවුරුද්ද තවදුරටත් වැඩිපුර පොලි ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා. මොකද ආදායම් ජනිත වීම මදි. ඒක නිසා ලාභය මදි. මූල්‍ය ප්‍රවාහ මදි. එහෙමනම් අපි සමහරවිට කියලා ෂෝට් ටර්ම් ලෝන් අරගෙන කරන්නත් පුළුවන්. ඒක තවත් අපි අමාරුවක දාන මොකද ඒක තමයි පොලි වැඩි වීමක් කියලා අපි දකින්නේ. පැහැදිලිද? එතකොට දැන් මේකේ තියෙන වැදගත්කම තියෙන්නේ අපි මේ මූල්‍ය වාර්තා දැක්කට පස්සේ අපිට පැහැදිලි අදහසක් එන්න ඕනේ. දැන් මේක අරගෙන බැංකුවට ආවොත් අපි දැනගන්න ඕනේ රයිට්. මෙයාට ණය මුදලක් අවශ්‍යද නැද්ද? මොනවද තියෙන ගැටලු? එකපාර බැලුවම ගැටලු හොයාගන්න ගියාම අර කියන විදිහට මේක වර්ගීකරණය කරගත්තට පස්සේ අපි දාලා බලනවා රයිට්. අපි දන්නේ අනුපාත 5ක් 6ක්. ඒවට මේවා ක්ලස්ටර් කරනවා. හරි. වෙළඳපොළ පිළිබඳ ප්‍රශ්නයක්. තෝලනයේ පිළිබඳ ප්‍රශ්නයක්. ආවරණය පිළිබඳ ප්‍රශ්නයක්. කාර්යක්ෂමතාව පිළිබඳ ප්‍රශ්නයක්. ලාභදායකත්වය පිළිබඳ ප්‍රශ්නයක්. ද්‍රවශීලතාව පිළිබඳ ප්‍රශ්නයක්. ওই ටික කරකවනකොට අනිවාර්යයෙන්ම අපිට උත්තරයක් ඇවිල්ලා මෙතන ඉවරයි. පළවෙනි එකයි දෙවෙනි එකයි සාකච්ඡා කරා. තුන්වෙනි එක. ප්‍රධාන මූල්‍ය අනුපාත 5ක් ඒවයි අර්ථකථන. ඒක නම් මට කියන්න තරම් දෙයක් නැහැ. අපි පැහැදිලිවම ඉගෙනත් ගත්තා. මොකද්ද මේ අහන්නේ? මූල්‍ය අනුපාත 5ක් ඒවයි අර්ථකථන දක්වන්නේ. මොකද්ද මෙතනදී එක්සැම් එකේ බලාපොරොත්තු වෙන්නේ අපි? මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ? අපි මතකද ඉගෙන ගත්තා මූල්‍ය අනුපාත විශ්ලේෂණයේදී ප්‍රධාන කාණ්ඩ මම මොහොතකට කලින් කිව්වා ප්‍රධාන කාණ්ඩ 5ක් විතර අපි ඉගෙන ගන්නවා. ඔය හැම ප්‍රධාන කාණ්ඩයක් යටතේම අනුකාණ්ඩ කීපයක් මූල්‍ය වාර්තා අනුපාත කීපයක් අපි ඉගෙන ගන්නවා. ඒක තමයි මේ අහන්නේ. එතකොට අපිට පුළුවන් ලාභදායක අනුපාත තියෙනවා. දල ලාභදායක අනුපාත, සුද්ධ ලාභ අනුපාත. එහෙම නැත්නම් අපි ඔය කියන්නේ කාරක ප්‍රාග්ධානය මෙතන ද්‍රවශීලතා සම්බන්ධයෙන් ගත්තොත් stock turnover ratio නැත්නම් තොග මාර්ග ගණන, debtors turnover ratio, creditors turnover ratio, එහෙම නැත්නම් අපිට පුළුවන් debt equity ratio, debt service cover ratio, එහෙම නැත්නම් අපිට පුළුවන් current ratio, quick ratio ඕන තරම් තියෙනවා. ඕෙන් ගන්න පහක් අරගෙන අපි කියනවා right current ratio ගත්තොත් කොහොමද ජංගම අනුපාතය ජංගම වත්කම් බෙදනවා ජංගම වගකීම් වලින්. එතකොට අපි දන්නවා එකකට වඩා වැඩි වෙන අවස්ථා 1.5කට වඩා වැඩි නම් හොඳයි. එතකොට 1.5කට වඩා අඩු නම් හොඳ නැහැ. එතකොට ජංගම අනුපාතයක් කියලා කියන දෙයින් අපිට මොකද්ද ව්‍යාපාරය තුළ ද්‍රවශීලතාව පිළිබඳ අදහසක් ගන්න පුළුවන් කියන පොඩි ලයින් එකක්. දැන් මෙතනදී අපි ගත්තොත් ඒ කියන්නේ ඒක හදන්නේ කොහොමද සාර්ථක දැක්වීම. ඒතර අපි ඕනතරම් ඉගෙන ගත්තා ඒ පිළිබඳව සාකච්ඡා කරමු. මොකද ඒක මම ටිකින් ටිකටම කරන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් දැන් මෙතනදී මම එකක් ගන්නම් අපි ගමු තෝලන අනුපාත. තෝලන අනුපාත කියලා කියන්නේ වගකීම් කොටස්කරුවන්ගේ ප්‍රාග්ධානය. මෙම අනුපාතය මගින් කොපමණ දුරකට ආයතනයක් විසින් එහි වත්කම් මූල්‍යකරණය සඳහා ණය හා ප්‍රාග්ධානය යොදාගෙන නැද්ද පැහැදිලි කරයි. ඕකනේ අපි ඉගෙන ගත්තේ. ඒ කියන්නේ අපි බැලුවොත් debt equity ratio එක කොච්චරද? තෝලන අනුපාතය කියන්නේ මොකක්ද? තෝලන අනුපාතයකින් අපිට මොකද්ද දනවන්නේ? ඔයගොල්ලන්ට මතක නම් මම කිව්වා තෝලන අනුපාතය ගොඩක් වෙලාවට 60-40 අඩුම ගානේ 60%ක්වත් 40%ක්වත් ඉක්විටි එකක් තියෙනවා. 60ක් ඩෙට් එක නම් 40ක් ඉක්විටි. 60-40 තමයි නෝම් එක. ඒ වගේ දෙයක් කියන්න පුළුවන්. තෝලන අනුපාතයෙන් අපිට දනවන්නේ ඒ ව්‍යාපාරය තුළ වත්කම් මූල්‍යකරණයේදී
කොච්චර ප්‍රමාණයක් debt එකෙන් කොච්චර ප්‍රමාණයක් equity එකෙන් ගියාද? එච්චරයි. ඒක තෝරන අනුපාතය කියන්නේ මොකද්ද? ඒක කොහොමද ගණනය කරන්නේ? ඒක පැහැදිලි කරන්න කියලා ඉන්නේ. එච්චරයි. ඒතර ඒකෙදි අපිට පහක් අර්ථ දක්වන්න කියන. දැන් මේ 2014 වුණාට ඕකම 19, ඕකම 18 ඇහිලක් තියෙනවා. එතකොට ඒ කියන්නේ අපෙන් ඒකේ ඒකම් පොයින්ට් එක තමයි රේෂියෝස් දැන් අපි ඉගෙන ගන්නවා නම් 20ක් විතර. ඒ 20න් අඩුම ගානේ 10ක් හෝ 12ක් අපි අටපාඩමින් දැනගත යුතුයි. ගණනය කරන්නේ කොහොමද? එතකොට ඒ ගණනය කරලා ඒක අර්ථ දක්වන්න කොහොමද? ප්‍රවණතාව දක්වන්නේ කොහොමද? ප්‍රවණතාවයන් සාකච්ඡා කරන්නේ කොහොමද? ඒක වැදගත් වෙන්නේ ඇයි? රයිට්? එතකොට වැදගත් වෙන්නේ ඇයි කියන එක තමයි ඒක මොන සෙග්මන්ට් එක මොන ක්ලස්ටර් එක යටතේද ඒක තියෙන්නේ. ද්‍රවශීලතාවය යටතේද, ලාභදායකත්වය යටතේද, කාර්යක්ෂමතාවය යටතේද කියන එක. පැහැදිලිද? රයිට්. එතකොට මේ 1 2 3 කියන ප්‍රශ්න තුනේ මොනවා හරි ගැටලු තියෙනවා. තව පැහැදිලි කිරීම අවශ්‍යයි. කියන්න බලන්න. එහෙමනම් අපි ඒ ටික ඉදිරියට අරන් ගිහිල්ලා අපි තව ටිකක් ඉස්සරහට යමු. කොහොමද තේරෙනවද? ගැටලුවක් තියෙනවද? ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් උත්තරයක් ඔය කියන ප්‍රමාණයෙන් ඔයගලන්ට හදා ගන්න පුළුවන්ද? සම්පත් ප්‍රශාන්ති මේක අර මේ තුන්වෙනි එක ප්‍රධාන මූල්‍ය අනුපාත පහ ගැන කියද්දි ඔව් ලාභදායක අනුපාතය, කාර්යක්ෂමතා අනුපාතය, ද්‍රව්‍යශීලතා අනුපාතය කියලා අන්නේ ප්‍රධාන පහ ගැන කතා කරලා විස්තර කරොත් හරිද නැත්නම් නෑ ඒක වැරදි. ඒක වැරදි. ඒතරම ඒ කියන්නේ කාණ්ඩ වගේ. ඒ කියන්නේ දැන් අපි තුමු ද්‍රව්‍යශීලතා අනුපාත කියලා කිව්වහම ඒ කියන්නේ අර නිකන් මම මුලින්ම පැහැදිලි කරා වගේ දැන් අපි මූල්‍ය වාර්තා එහෙම නැත්නම් මූල්‍ය අනුපාත ප්‍රධාන කාණ්ඩ පහකට විතර අපි බෙදනවා. ඒ එක කාණ්ඩයක් තමයි ඒක. හැබැයි මෙතනදී අපෙන් කියනවානේ මූල්‍ය අනුපාත පහක් කියලා. ඒතර මූල්‍ය අනුපාත පහක් කිව්ව ගමන් අර කාණ්ඩයක් යටතේ තියෙන එකක් තමයි අරන් සාකච්ඡා කරන්න ඕනේ. පැහැදිලිනේ සම්පත්? ඔව් සර්. ඒ කියන්නේ ජංගම අනුපාතය, මුදල් අනුපාතය අන්න ඒ විදිහට ජංගම අනුපාතය, ශනික අනුපාතය, ඊට පස්සේ අපි තුමු තොග සඳහා පිරිවැඩුම් අනුපාතය. ඒ විදිහට ඒක මොකද්ද? ඒක කොහොමද හදන්නේ? එතකොට ඒකේ තියෙන ප්‍රයෝජනය මොකද්ද? කියන එක තමයි පැහැදිලි කරන්න ඕනේ. දැන් එහෙම නැතුව තමයිලාට අපෙන් අහනවා මූල්‍ය අනුපාත වර්ගීකරණයේදී ප්‍රධාන කාණ්ඩ මොනවාද? අන්න එතකොට ද්‍රවශීලතාව, කාර්යක්ෂමතාව, ආවරණ, තෝලනය ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. හරි? එතකොට වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවද? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ සම්පත් ඔයා. අනිත් පැයට කොහොමද? ගැටලු තියෙනවද? පැහැදිලිද? උදේශිකා විශාන් දෙවෙනි ප්‍රශ්නේ මූලික ප්‍රකාශන ණයදන ආයතනට පිළිගත හැකිද යන්න කියන එකට ඒ කියන්නේ ඔව් එතනදි මොකද සර් ඒ කරන්නේ එතනදී දැන් අපි ගන්නොත් මූලික ප්‍රකාශන ණයදනට පිළිගත හැකිද කියන එකේදී මෙහෙමයි වෙන්නේ. දැන් අපි අර හේතු තුනක් අපි දක්වනකොටම එතනදීම අපි ඩිස්ක්‍රයිබ් කරන උදාහරණයක් ගමුකෝ. දැන් අපි කිව්වා ලාභදායකත්ව අනුපාත. ලාභදායකත්ව අනුපාතය එන්න මෙන්න මේ ක්‍රමයට අඩු වෙලා තියෙනවා. මෙන්න මේ වගේ නිසා. එතකොට ඒ தත්ත්වය පැහැදිලි කිරීම තමයි අපි මේ ආයතන පිළිගත හැකිද කියලා කියන්නේ. උදාහරණයකට ඒකට තමයි මම සමහර වෙලාවට අපි හිතන්නේ මෙහෙම. දැන් අපිට තියනවා කියලා කරන්ට් රේෂියෝ උදාහරණයකට ජංගම අනුපාත එහෙම නැත්නම් අපි හිතමු ශනික අනුපාත වගේ දේක් තියෙනකොට අපි කියනවානේ 1.5 එක කියන දේනේ අපේ නෝම් එක තියෙන්නේ. එතකොට අපිට මෙතනදී කියන්න පුළුවන් අපි හිතමු ජංගම අනුපාතය 1.4යි. එතකොට එහෙම නැත්නම් 1.8 ඉඳන් 1.3ට අඩු වෙලා තියෙනවා. ශනික අනුපාතය අපි හිතමු 1.1 සිට 0.9ට අඩු වෙලා තියෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් නෝම් එක මේකයි. දැන් මේගොල්ලන්ගේ තත්ත්වය මීට වඩා අඩු වෙලා තියෙනවා. එතකොට ඔන්න අපිට කියන්න පුළුවන් ජංගම අනුපාතයේ පැහැදිලිම අපගමනයක් තියෙනවා අපිට පිළිගත නොහැකි. ඒ වගේම අපි තුමු ඩෙට් ඉක්විටි කියලා. එතකොට ණයට ප්‍රාග්ධන අනුපාතය අපි කියන 60 40 තමයි අපේ නෝම් එක. හැබැයි මේකේ 70 75 දක්වා වර්ධනය වෙනවා. ඕන අපි කියනවා මේක පිළිගත නොහැකි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු මෙතනදී මූල්‍ය කළමනාකරණය කියලා. මූල්‍ය කළමනාකරණයේදී එන්න පොලි වැඩි වෙනවා. දැන් අපිට හිතෙනවා ඒක මෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියලා. ඒතර ඒ විදිහට මූල්‍ය කළමනාකරණයේදී ඒ කියන්නේ අපි කියන පොලිය නැත්නම් අපි ඒකට කියනවා interest expenses කියන එක. එතකොට ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් ගැන ණය කළමනාකරණයේදී මූල්‍ය කළමනාකරණය අපිට පිළිගත නොහැකි මට්ටමක් මොකද මේ වැඩි වීම. රයිට් එතකොට දැන්
ඒකෙදි එයාගේ දල අදහසක් දෙනවා. හැබැයි අපිට කොන්ක්‍රීට්, ඒ කියන්නේ කම්ප්ලීට් අදහසක් මෙතන දෙන්න බෑ. හේතුව අපි දන්නේ නැහැ මේ ආයතනයේ වගේ අනිත් ආයතන මේ ශාස්ත්‍රය කොහොමද perform කරන්න කියන එක. දැන් එතකොට ඒ හින්දා දැන් අර අපි නෝම් එකක් එක්ක කතා කරත් මම එදා පැහැදිලි කරා වගේ දැන් අපි හිතමු මේ ආයතනයේ කිරිපිටි ටින් මාළු ආයනය කරන ව්‍යාපාරිකයෙක් කියලා. මේ වගේ තව කෙනෙක්ගෙත් අපි හිතමු මෙහෙම දැන් මේ විදිහට ටර්නෝවර් අඩු වෙනවා මෙහෙමනම් උන එතකොට ඇත්තටම අපිට කියන්න බෑ මෙයා නරකයි කියලා. නමුත් ඒකට අපිට මෙතන දත්ත නැහැ. අපි දැන් මේ තියෙන දත්ත ටිකෙන් කියනවා මෙන්න මෙහෙම කාරණා තුනක් අපි දකිනවා. මේ කාරණා තුනදී අපි දකින නෝම් එක අපි හිතමුකෝ 1.5 හෝ 1 හෝ 40 හෝ එමෙත් අපිට මෙතනදී කාර්යක්ෂමතා අනුපාත අපිට ගණනය කරන්න පුළුවන්කමක් තිබුණොත් එහෙම මේ ගණනය කරලා අපි කිව්වොත් මාස 3යි මාස 2යි මාස 1යි තමයි ඩෙට් ස්ටොක් ටර්නෝවර් ඩෙට් ටර්නෝවර් and ක්‍රෙඩිට් ටර්නෝවර් තියෙන්නේ මේක ඊට වඩා වැඩි ඒ නිසා පිළිගන්න බෑ කියලා අපිට කියන්නත් පුළුවන්. එහෙම නැත්තම් මේ කාරණා අර මූලික වගේ සාකච්ඡා කරගෙන යනකොටම අපි දකිනවා මෙහෙම අඩුවීමක් අපි තුම ඉන්කම් එක අඩු වෙනවා ඒ වගේම එක්ස්පෙන්සස් වැඩි වෙනවා. එතකොට ඒ අඩුවීමේ වේගය අපිට දරාගත හැකි මට්ටමක නැහැ. ඒ නිසා මේක පිළිගන්න බෑ කියන එක අපිට කියන්න පුළුවන්. හැබැයි එතන උත්තරේ තියෙන්නේ මේක පිළිගත හැකිද නැද්ද කියන එක සබ්ජෙක්ටිව්. දැන් අපිට එහෙම අර මම ආපහු දෙවෙනුවට පැහැදිලි කරාට වගේ මෙහෙම ආයතනයකුත් එක්ක තවත් ආයතනත් එක්ක සාපේක්ෂව බැලුවොත් තමයි අපිට කියන්න පුළුවන් රයිට් අනිත් ආයතන අඩු වෙනවා. හැබැයි ඊට වඩා වැඩි රේට් එකකින් මේක අඩු වෙනවා මේක ලොකු ප්‍රශ්නයක්. අන්න ඒ නිසා අපි කියනවා ඔබට ගැටලුව අපිට ණයක් දෙන්න බැරි මට්ටමට ඔය ඇවිල්ලා ඉන්නවා කියලා. හැබැයි තාක්ෂණික වශයෙන් ගත්තොත් බැංකුවක් ඉන්නේ එහෙම වෙලාවට උත්තර සපයන්න. ඒ පුද්ගලයා බේර ගන්න තමයි බැංකුව මැදිහත් වෙන්නේ. දැන් අපි දුකෝ කරන්ට් රේෂියෝ, ක්වික් රේෂියෝ එහෙම නැත්නම් වර්කින් කැපිටල් ඩෙෆිසිට් එකක් තියෙනවා. එහෙමනම් අපි කියනවා රයිට් ඔයාගේ කොටසක් අපි දිගු කාලේ නැබ්බට පත් කරලා දෙන්න. ඒකට මට සුරුකුමක් දෙන්න. ඒක ඔයා කාලය අවුරුද්දක් දෙකක් අරගෙන ගෙවන්න. එහෙම කරපු ගමන් කාර්ය ප්‍රාග්ධනය ආපහු උඩට එන්න පටන් ගන්නවා. යාට එදිනෙදා වැඩ කරගෙන යෑමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි අපි දෙන සොලියුෂන් එක. නේද? මේක ඒ වගේ උත්තරයක්. මොකද මේකෙදි ගොඩාක් අර අපිට එක්ස්ප්ලেইন කරගෙන පැහැදිලි කරගන්න මට්ටමට දත්ත මෙතන නැහැ. නමුත් අර මූලික ප්‍රමාණය ටික කතා කරත් ඇති. අපි දන්න නෝම් එකක් එක්ක මේක කම්පෙයාර් කරනකොට තවත් ප්‍රමාණවත් කියලා මම විශ්වාස කරනවා. හරිද ලක්ෂික? හරි. අනිත් පැයට මොනවද තව තියෙන ගැටලු? හොඳ ප්‍රශ්න දෙකක් ඇහුවේ ඇත්තට. thank you සම්පත්, thank you ලක්ෂික. මොකද දැන් අන්න එහෙම ප්‍රශ්න අහනකොට තමයි චුට්ටක් ඔයගොල්ලෝ අර මේ දැනුවත් වෙනවා. මොකද මේකම අරගෙන ගිහිල්ලා කටපාඩම් කරගෙන අපි කරනවට වඩා හැම වෙලේම බලන්න ඇයි මෙහෙම වෙන්නේ? අර why question එක. මෙහෙම විය හැකියි. උපකල්පන තියෙන. ඒ උපකල්පන එකක් දෙකක් ගේනකොට ඒ උපකල්පන වලින් අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. දැන් කරන්ට් රේෂියෝ එහෙම නැත්නම් අපි කියන ද්‍රවශීලතාවය ගැන හොයනකොට අනිවාර්යයෙන් මේක ලාභදායකත්වයට ඊළඟට ප්‍රශ්නයක් වෙනවා. ওই දෙක වෙනකොට මෙහි ඇවිල්ලා තෝලනයේ ප්‍රශ්නයක් වෙනවා. ඕක ප්‍රශ්නයක් කරනකොට ආවරණ අනුපාත වල ප්‍රශ්නයක් වෙනවා. ඕ ටික ඔක්කොම ප්‍රශ්නයක් වෙනකොට වෙළඳපොළ අනුපාත වල ප්‍රශ්නයක් වෙනවා. හැම එකකටම ලින්ක් එකක් තියෙනවා. ඒ ලින්ක් එක අඳුර ගන්න පුළුවන් බැලුවල්මට මේක දිහා දැක්කම මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා නේද කියන එක. right. අපි හතරවෙනි ප්‍රශ්නේ කියනවා. ඒක තමයි මේ ප්‍රශ්න හතරේ ටිකක් වෙනස් පැත්ත. මූල්‍ය පුරෝකතන ආකෘතිය. ඒ කියන්නේ අපි කියන ඔය ෆයිනෑන්ෂල් එහෙම නැත්නම් ෆෝකාස්ටිං මොඩල්ස් වල තියෙන ඇඩ්වාන්ටේජස් ඩිස්ඇඩ්වාන්ටේජස්. නැත්නම් ලිමිටේෂන්ස් සහ අපි කියනවා ඇඩ්වාන්ටේජස් කියලා. ඒ කියන්නේ මොනවද එහෙම ෆෝකාස්ටිං මොඩල් එකකට යනකොට අපිට වාසි තියෙන ආයතනයක යම්කිසි මූල්‍ය වාර්තා විශ්ලේෂණයේදී අපි යම් ආකාරයක මොඩල් එකක් පාවිච්චි කරනකොට ෆයිනෑන්ෂල් මොඩල් එකක්, ෆෝකාස්ටිං මොඩල් එකක් නැත්නම් පුරෝකතන ආකෘතීන් පාවිච්චි කරනකොට අපිට තියෙන වාසි මොනවද? අවාසි මොනවද කියන එක. ඒ ප්‍රශ්නේ ඇත්තටම ටිකක් අලුතෙන් ආපු එකක්. මම උත්තරෙත් එක පැහැදිලි කරන්නම්. එතකොට ඒක ඉදිරියට આવොත් අපිට ඒකට හොඳ උත්තරයක් හදා ගන්න පුළුවන් මේක ටිකක් සාකච්ඡා කරනකොට. දැන් මෙහෙමයි. උදාහරණයක් ගත්තොත් වාසි කීපයක් තියෙනවා. අවශ්‍යතාවයන් අනුව මූල්‍යමය අවශ්‍යතාවයන් ලබාගත හැකි වේ. නියමාකාරයෙන් අවශ්‍ය මුදල ගැන අදහසක් ලබා දීම. අසාර්ථක ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමෙන් වළක්වා ගත හැකි වේ. ඔබගේ ව්‍යාපාරයට අමතර මුදල් අවශ්‍ය වන්නේ මොන අවස්ථාවේදී යන පැහැදිලිව දැනගත හැකියි. ණය ලබා දෙන්නන් සහ ව්‍යාපාරවල ආයෝජනය කරන්නේ විශ්වාසය වැඩි දියුණු කිරීම. අන්න. දැන් මේ මොකද්ද මේ කරන්නේ? අපි දැන් P&L එකයි බැලන්ස් ෂීට් එකයි කැෂ් ෆ්ලෝ එකයි පසුගිය අවුරුදු 3කට 4කට 5කට තියෙනවා. එක. දෙක අදට අපි කියනවා මැනේජ්මන්ට් accounts කියලා. අද මේ අවුරුද්දේ මාස 7කට 8කට 9කට අපිට දත්ත තියෙනවා. අපි ඊළඟට කරනවා මේ අතීතයේ වර්තමානයේ පාදක කරගෙන අනිකුත් සාධකත් යම් ප්‍රමාණයකට පාදක කරගෙන ඉදිරිය මෙහෙම විය හැකියි. ඉදිරි අවුරුදු 3 අවුරුදු 5 මේ විය හැකියි කියන අදහසක් අපි ලබා දෙනවා. ඒක තමයි මේ අපි කතා කරන්නේ. එහෙම දුන්නහම
ඔන්න දැන් තියෙන වාසි ටික තමයි මම මේ කිව්වේ. එකක් තමයි අවශ්‍යතාවය අනුව මූල්‍යෙම සහය ලබා දෙන්න පුළුවන්. හරිනේ. දැන් අපි කතා කරොත් එයාට ඉදිරියේදී කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවය නැත්නම් ප්‍රාග්ධන අවශ්‍යතාවයන් එහෙම නැත්නම් මූල්‍ය නොවන අවශ්‍යතාවයන් කියන එක අපිට දැන් ඕන දැනගන්න පුළුවන් අද. මොකද එයා කියනවා මම ගොඩක් වෙලාවට දැන් මෙච්චර කල් කරේ බයිනියන් සිටින් ලෝකල් දැන් මම ඉම්පෝර්ට් කරන්න පටන් ගන්නවා ඊළඟ අවුරුදු 2 හෝ 3 ඇතුළත. එතකොට මෙන්න මේක තමයි මගේ ලෙටර් ඔෆ් ක්‍රෙඩිට්. එහෙම නැත්නම් ණයවර ලිපි මේ ප්‍රමාණය. මේ රටවලින් මෙන්න මෙහෙම ගේන්න නැත්නම් මේ අවුරුදු මෙච්චර මේ අවුරුදු මෙච්චර අන්න. එතකොට අපි දන්නවා හරයි. ඔන්න LCs මෙච්චර ප්‍රමාණයක් අපි ආ වෙනුවෙන් ඕනේ. එහෙම නැත්නම් LC ලයින් එකක් මේ කාලෙදී අවශ්‍යයි. ඒ වගේම තමයි කියනවා රයිට් මම මේ විදිහට යනවා මෙන්න මේ මගේ ඊළඟ අවුරුදු 3 ප්ලෑන් එක ටර්න් ඕවර් මේ ගානට වැඩි කරන්න යනවා. මෙන්න මේ විදිහට මම අලුතෙන් මාකට් කරන්න යනවා මේ සෙග්මන්ට්ස් වලට මේ ප්‍රොඩක්ට් මම ඩෙවලොප් කරනවා. අන්න ඒ නිසා මම කියනවා මගේ ප්‍රාග්ධන අවශ්‍යතාවයක් දෙවෙනි අවුරුද්දේ තුන්වෙනි අවුරුද්දේ එනවා. කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවයක් එනවා. මේ මගේ බිස්නස් ප්ලෑන් එකේ එක කොටසක් තමයි මූල්‍ය මේ සකස් කිරීම නැත්නම් ෆයිනෑන්ෂල් ප්ලෑන් එක කියන්නේ. මූල්‍ය සැලසුම කියන්නේ. ඊළඟට කිව්වොත් නියමාකාරයෙන් අවශ්‍ය මුදල ගැන අදහසක්. ඒ කියන්නේ දැන් අපිට මේ විදිහට ප්ලෑන් කරාම ෆෝකස් කරාම අපිට නිකන් ඒකේ අදහසක් ගන්න පුළුවන්. දැන් අපි නිකම්ම කිව්වොත් මට මිලියන 20ක් ඕනේ මෙහෙම ලෝන් එකක් ගන්න ඕනේ මට මේ අල්ලපු ඉඩම ගන්න. එහෙම නැත්නම් බිල්ඩින් එකක් හදා ගන්න කියන එකේදී අර අපි ප්ලෑන් එකක නොවෙනවා නම් මූල්‍ය සැකස්මක් මූල්‍ය සැලසුමක් නැත්නම් අපිට විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි කිව්වොත් එයා මිලියන 20 ඕනේ මොකටද? කවද්ද? ඒකෙන් මොකද්ද අපි උත්පාදනය කරන්නේ? ණය අපසු ගෙවන්න කොහමද? වා රෙන්ට් එක දෙනවද? එහෙම නැත්නම් දැන් තියෙන කොහේ ඇතෙත් අනන් ගිහලා මේ රෙන්ට් එක සේව් කරනවද? ඒ ආකාරයට අපිට ඉදිරි අවුරුදු 3 දී 4 දී කොහොමද මූල්‍ය අපි රෙන්ට් කරනවා නම් කීය ගානද කරන්නේ? පළවෙනි අවුරුද්ද කොහොමද? ඊළඟ අවුරුද්ද කීයට වැඩි කරන්නේ? කියන අදහස කතාව. අසාර්ථක ව්‍යාපාරසන ආයෝජනය දැන් කරන්න නැති වෙන්න පුළුවන්. දැන් අපිට බැලු බැලමටම ඊළඟ අවුරුදු 5 දී නෙගටිව් නෙට් වර්ත් එහෙම නැත්නම් ඩෙට් ඉක්විටි ගොඩක් වැඩි වෙනවා. එහෙම නැත්නම් ලාභදායකත්වය අඩු වෙනවා, කාර්යක්ෂමතාවය අඩු වෙනවා, එෆිෂියන්සි නැහැ. එහෙමනම් අපි ඒකට ආයෝජනය කරන්නේ නැහැ. ආයෝජකයෙක් වෙන්නත් පුළුවන්, බැංකුකරුවෙක් වෙන්න පුළුවන්. නිකන් මේ අපි නිකන් ගිහලා බිස්නස් එකට වැටෙන්න ඕනේ නැහැ. මොකද අපි ෆෝකාස්ට් එකකදී අපිට දකිනවා ගැටලුව. මොකද අද හොඳට කරනවා. අතීතයේ හොඳට කරා. අපි දන්නේ නැහැ ඉදිරියේ. මේ මාකට් මේ කම්පිටිෂන් එකකද උදාහරණයක් අද අපි සමහර ගත්තොත් වෙළඳපළ දැන් අපි ඉදිරි අවුරුදු 2 3 4 5 දී සමහර වෙලාවට අපි ගොඩක් වෙලාවට දේශීය දෙයට මූලිකත්වය දෙන්න පුළුවන්. දැන් කවුරු හරි ඉම්පෝර්ට් කර බඩු ඉගෙනගෙන හිටියා නම් අනිවාර්යෙන්ම chance එකක් තියෙන ඉම්පෝර්ට් කර ඒ බඩු රජයෙන් ගෙන්නන්න දුන්නේ නැත්නම් එයා ඒ බිස්නස් එකෙන් අයින් වුනේ නැත්නම් එයාට හිට් එකක් ගන්න වෙනවා. මිනිස්සු තියාගෙන ඉන්නවා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් තියෙන ඒවට ගෙවන්න ඕනේ. හැබැයි ඉම්පෝර්ට් කරගන්න අමාරුයි. ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ෂන්ස්. එහෙනම් එයා ලෝකල් පැත්තට ගියේ නැත්නම් එයාට කරන්න දෙයක් නැහැ. එහෙම කෙනෙකුට අපි කියලා ණයක් දීලා වැඩකුත් නැහැ. ඒ බිස්නස් මොඩල් එක දැන් සර්වයිව් වෙන්නේ නැහැ. ව්‍යාපාරෙට මුදල් අවශ්‍ය වෙන්නේ කවද්ද? කොමන ප්‍රමාණයක? ඒකත් මම මුලින්ම පැහැදිලි කළා. ඒකත් අපිට දැනගන්න පුළුවන්. අනිත් එක තමයි මේ ණය ලබා දෙන බැංකර්ගේ එහෙම නැත්නම් ඉන්වෙස්ටර්ගේ කොන්ෆිඩන්ස් වැඩි කරනවා. දැන් අපි පිළිවෙලට යනවා නම් මේක තමයි මගේ හිස්ටොරිකල් ෆයිනෑන්ෂල්, මේක තමයි මගේ මැනේජ්මන්ට් ෆයිනෑන්ෂල්, මේක තමයි මගේ ෆෝකාස්ඩ් ෆයිනෑන්ෂල්ස්. රයිට්. එතකොට මම බලනවා රයිට් මෙයා හරි පිළිවෙලට කරනවා. එතකොට කලින් අවුරුදු වල මෙයා ෆෝකස් කරපු එකත් එක්ක මැනේජ්මන්ට් එකත් එක්ක කරන්ට් එකත් එක්ක කොහොමද මේක තියෙන්නේ? එහෙම බැලුවහම මට පොඩි කොන්ෆිඩන්ස් එකක් එනවා. මෙයා කියන දේ කරන දේ කියන එහෙම නැත්නම් ට්‍රැක් රෙකෝඩ් එක හොඳ පුද්ගලෙක්. තුන්වෙනි පාර්ශ්වයක් ආයෝජකයෙක් බැලුවොත් රයිට් මෙයාගේ ට්‍රැක් රෙකෝඩ් එක ෆයිනෑන්ෂල් ප්ලෑනින් ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් හොඳයි කියන දෙයක් කන්සර්වටිව් මේ වැඩි කරොත් මේ විදිහට අඩුම ගන්න ඩීවියේෂන්ස් හරි අඩුයි 10%ක් වැඩි වෙනවා කියලා කිව්වොත් එතන 108ක් වැඩි වෙලා තියෙනවා. එතකොට මෙහෙනම් මේ ෆෝකාස්ට් එක හොඳයි. හරි එතකොට ඒ කොන්ෆිඩන්ස් වැඩි කරන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ දේවල් වලට අපි කියනවා ධනාත්මක වාසි ෆෝකාස්ට් එකක තියෙන හොඳ පැත්ත. ඒක තමයි අපි දකින්නේ මුකුත් නොකර කෙනෙකුට වඩා ෆෝකාස්ටඩ් මොඩල් එකක වාසි දකින්න. දැන් ඔයගේම තමයි ඔගේ ෆ්ලිප් සයිඩ් එක ඔගේ අවාසි තියෙන්නත් පුළුවන්. දැන් උදාහරණයකට කාලයක් ශ්‍රමයක්. ඒ කියන්නේ මේ වැඩේ කරන්නට යම් ආකාරයක දැනුමක් තියෙන පුද්ගලයෙකෝ පුද්ගල කොට්ටාශයක් යෙදෙන්නට ඕන. දත්ත පරිශීලනය කරන්න ඕන. ඒ දත්ත වැලිඩේට් කරන්න ඕන. වෙනදපළත් එක්කත් ඒක යම් ආකාරයකට රිකන්සයිල් කරන්න වෙයි. හරි ඒ වගේම මේකට කාලෙකුත් යනවා. දැන් අද කියලා ටක් ගාලා ප්ලෑන් එක හදලා ගෙනල්ලා මේක හරියන්නේ නැහැ අර අපපුච්චනවා. හරි මොකද මේක වැලිඩේෂන් එකක්. දැන් අපි මේක හදලා දීලා මෙන්න බැංකුවට දීලා පුවාම බැංකුවේවත් ඔයා කොහොමද 120 ගානේ ග්‍රෝ කරන්නේ? ඔයාගේ කම්පියුටර් ඔක්කොම 105න් ග්‍රෝ කරන්නේ. නැත්තම් ඊළඟ මාකට්ස් මෙන්න මෙන්න එතකොට සමහරට මේක අවුට්ඩේටඩ්. ඒතර ඔයාට නිකන් අනිත් පැත්තට හරවන්න එන්න වෙනවා. දැන් එතකොට ඔයා මේකට රිසර්ච් එකක් එක්ක තමයි මේක කරන්න ඕනේ. මාකට් රිසර්ච් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටෙක්නිකල් රිසර්ච් එකක් වෙන්න පුළුවන්. වෙළඳපොළ පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. තරඟකාරීත්වය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ ඔක්කොම කරලා තමයි ඔයා මේක හදලා ෆෝකාස්ට් කියලා පෙන්නන්නේ. ඒකත් ඔයගොල්ලෝ දන්නා යම් කිසි උපකල්පන ටිකට යටත් කරගෙන මේක කරන්නේ. දැන් මම කියනවා 10 ගානේ 15 ගානේ වැඩි වෙන්න පුළුවන් කියන එක subject to change.
හරි දැන් එහෙම කරලා අපි තව ඉස්සරහට ගිහිල්ලා කියන මේකේ සෙන්සිටිවිටි එකකුත් කරනවා. අදිස්සිය 10 ආවේ නැත්තම්. අදිස්සිය 10 පහට ආවොත්. එහෙම නැත්තම් රුපියල් 4කින් 5කින් වැඩි කරන එක අඩු කරන්න උනොත්. වොලියුම් එක අඩු කරන්න උනොත් මේ මොකද්ද හිට් එක බොටම් ලයින් එක. මොකද්ද හිට් එක ඩෙට් සර්විස් කවර් රේෂියෝ එක. මොකද්ද හිට් එක ඉන්ට්‍රස්ට් කවර් රේෂියෝ එකට අපි අහන්නේ. කියන්නේ මොකද දැන් ඉදිරිය කියන්නේ අතීතයේ වර්තමානයේ බේස් කරගෙන කරපු ෆෝකාස්ට් එක. ඒකේ හරි වැරදි බලන්න වැලිඩේෂන් එකක් කරන්න වෙරිෆිකේෂන් එකක් කරන්න අපි සෙන්සිටිවිටි එකක් කරනවා. එක එක වේරියබල්ස් තෝර ගන්නවා. සේල්ස් බලනවා, කොස්ට් එක බලනවා, ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්සස් බලනවා. ඒක බලලා අපි තවත් වෙනස් කිරීම කරනවා. මොකද එතකොට තමයි ඒක ෆයින් ටියුන් වෙන්නේ. අමතර පිරිවැයක්. ඒක ගණකාධිකාරියෙක් වෙන්න පුළුවන්. ඒක බිස්නස් පද්ධතියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර අපි කියන රිසර්ච් කොම්පොනන්ට් එකකට යන්න වෙන්න පුළුවන්. අමතර පිරිවැයක්. මේ දේ නොකර ඉන්නවට වඩා මේ දේ කරනකොට අමතර පිරිවැයක් එනවා. ඊළඟට තමයි මේක එස්ටිමේට් එකක්. ඇස්තමේන්තුවක් පමණක් හැම විටම සාර්ථක. හරිනේ. මොකද දැන් probability එකක් තියෙනවා මේකේ. දැන් අපි සියලුම දේවල් අතීතය අනාගතය බලලා මාකට් බලලා ඔක්කොම බලලා මෙහෙම වෙයි කියලා කියපලා ඔක්කොම කරන් අපි නොහිතන මොකක් හරි ආවොත් දැන් අපි දැක්කොත් කොවිඩ් ප්‍රශ්නය ආවා. අපි දැක්කා ඊස්ටර් සන්ඩ් ඇටැක් ආවා. එහෙම නැත්නම් අපි හිතුවොත් ෆ්ලඩ් එකක් එහෙම නැත්නම් සෝරි මේ සුනාමි එක earthquake එකක් ඔක්කොම ආවොත් මේ ඔක්කොම සමහරට හරියන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තනිකරම මිනිසුන්ගේ කස්ටමර් ටේස්ට් ප්‍රෙෆරන්සස් මොකක් හරි දැන් අපි ප්‍රොඩක්ට් එකක් කරනවා. මොනවා හරි එනවා ડોක්ටර් කෙනෙක් මොනවා හරි හෙල්ත් අපි හසාඩ් එකක් ගැන සාකච්ඡා කරන මේ වගේ ඒවා කෑවොත් මෙහෙම. සමහරට තනිකරම මිනිස්සු කියන්න බල නෑ මේ වගේ ඒවා අපි කන්නේ නෑ. එතනින් එහාට ලොකු ඉම්පැක්ට් එකක් එන්න පුළුවන් ඔයාගේ ටාගට්ස් වලට. සේල්ස් ඔක්කොම අඩු වෙන්න පුළුවන්. කම්පිටිෂන් එක වැඩි වෙන්න පුළුවන්. හරි. දැන් ඔයගොල්ලන්ට කාලයකට මතකයි එකපාරම රජේ එලා එකපාර ඇස්බෙස්ටස් සහනම් කරනවා කියලා කිව්වා. අයි නමුත් ඒකට දාලා වැඩ කරලා ඉම්පෝට් කරලා ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හදාගෙන හිටපු කට්ටියකට එකවර ලොකු ඉම්පැක්ට් එකක් මේක. ඊට පස්සේ මිනිස්සු කියනවා රයිට් ගන්නෙ නෑ ගත්තා එපා කියනවා ඕඩර්ස් කැන්සල් කරනවා පැනික් අපි. හරි එතකොට ඔළුව වලට ස්විච් කරන්න වෙනවා එතනත් මාකට් ඩිමාන්ඩ් එකක් හැදෙනවා. ඉතින් ඒ වගේ නිකන් අර අන්සෙටල් වෙන්න පුළුවන් එකපාර. එතන අපි ඊළඟ පහේ මෙන්න මෙහෙමයි කියලා අපි හිතුවට ඒක ඕන හැටියට වෙන්න පුළුවන්. හරි ඒක නිසා අපි එස්ටිමේට් එකක් දෙනවා. ෆෝකාස්ට් එකක් විතරයි මොඩල් එකක් කරා කරන්නේ බට් මේක 100% assured නෑ. so එතකොට ඒ මත උපරිම දෙනවා නම් ඒකත් ගැටලුවක්. දැන් අපි කිව්වොත් මේක ෆෝකාස්ට් එක මේක තමයි ආයේ මුකුත් කතන්දරයක් නෑ මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා කිව්වට no it is not. but basically ඒවා අවාසි කියලා අපි හොයාගන්නට ඕනේ. කියන්නේ financial modeling වලදී forecasting වලදී advantages වගේම disadvantages තියෙනවා. වාසි වගේම අවාසි එහෙම නැත්නම් යම් ආකාරයක සීමාවන් තියෙනවා. ඒතකොට ඒක තමයි ඒ උත්තරේ. දැන් අපි මේ සාකච්ඡා කරන්නේ සිටින්නේ 2014 සෙප්තැම්බර් ප්‍රශ්නේ. ඒ ප්‍රශ්න දැන් අපි ගත්තොත් අදටත් කාලින. ඒකයි මම මේ 14 කියලා ගත්තේ. දැන් මේවා නිකන් පරණයි අලුත් කියලා එකක් නැහැ. ගොඩක් වෙලාවට මේ වගේ දේවල් දැන් මේ ප්‍රශ්න හතරෙන් අන්තිම එක ගොඩාක් ප්‍රායෝගික ප්‍රශ්නයක්. මොකද ඒක කටපාඩම් කරලා ලියන්නත් පුළුවන්. දැන් නම් ඉදිරියට ඔයගොල්ලෝ දැනුවත් නිසා ලියන්න පුළුවන්. නැත්තම් සමහරට ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් ජෙනරලි මූල්‍ය වාර්තා විශ්ලේෂණයේදී තියෙන වාසි මොනවාද? එහෙම නැත්නම් ඒකේ සීමාවන් මොනවාද? ඉස්සරහට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ඒක කල්පනා කරන්න ඕනේ. මූල්‍ය වාර්තා විශ්ලේෂණය ගත්තොත් ගොඩක් ඇඩ්වාන්ටේජස් තියෙනවා. දැන් මේ අපි කතා කරේ ඇඩ්වාන්ටේජස් නේ. මේකේ සීමාවන් තියෙන්නත් පුළුවන්. හරි දැන් අපි කියන අතීතයේ අනාගතය සඳහා පෙරවදනක් නෙවෙයි. පැහැදිලිනේ? උන්ටම කරනවා. හැබැයි ඒක කියලා ඉවර වෙලා නියමයි එහෙමයි ඉස්සරහට හොඳයි කියලා කියන්න පුළුවන් නෑ. existing good customer I have potential customer වෙන්න පුළුවන් but potential good customer නොවෙන්නත් පුළුවන්. එන්න මොන හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කරුණාකාරීත්වය වෙළඳපොළ තාක්ෂණික දෙයක් වෙලා නැති වෙන්න පුළුවන්. මොකද අතීතයේ තියෙන ඔක්කොම හරියන්නේ නැහැ. රයිට් අනිත් එක තමයි සමානලට අපි ගත්ත දේවල් ඒව යාවත් කාලින නොවනවා නම් ඒ ඉදිරියට ගැල්ලුවක් තියෙන්න පුළුවන්. හරි මොකද දැන් අපි ගොඩක් වෙලා සබ්ජෙක්ටිව් නම් කියක් මෙන්න මේමයි කියලා අරගෙන කාලයක් තිස්සේ කරගෙන ගිහිල්ලා බලනවා. ඉදිරියට ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. පුද්ගලයන්ගේ රුචිආර්චකම් වෙන්න පුළුවන්. තාක්ෂණික දේවල් වෙන්න පුළුවන්. තරගකාරීත්වය හින්දා වෙන්න පුළුවන්. එතකොට අපිට මේ සියලුම දේවල් ඉදිරියට යන ගිහිල්ලා හරි කියලා කියන්න බෑ. එතකොට පැහැදිලිවම දැන් අපි අන්න ඒ විදිහට ප්‍රශ්න දිහා දකින්න ඕනේ. දැන් මේකෙන් අපි ඉගෙන ගන්න ඕනේ මේ වගේ තව ප්‍රශ්න එන්න පුළුවන්. මොනවද එන්න පුළුවන් ප්‍රශ්න? හරි දැන් මේක 3-4 පාරක් මේ වගේ ප්‍රශ්නයක් ඔයා කරලා ඊළඟට එක්ස්පෙක්ට් කරන්න ඕනේ රයිට් එක්සෑම් එකේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අපිට දිය හැකියි. මේකම තමයි උත්තරේ. හැබැයි ප්‍රශ්නේ වෙනස්. ඒතර අපි දැනගන්න ඕනේ රයිට් කෝ එක මේකයි අරේ අහන්නේ මේක නම් කොහොමද මම මේකට ලින්ක් කරන්නේ අතෙන්ට කියලා. right මේ ප්‍රශ්නේ මොනවා හරි ගැටලු එහෙම නැත්නම් තේරෙන්නේ නැති ඒවා තියෙනවා. ඊළඟ එකට යන්නට කලින්
පැහැදිලිද? right. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේ අපු මොකද්ද තියෙන්නේ? මෙන්න මේක. right. විනාඩි 5ක් ගන්න ප්‍රශ්න කියවන්න. ටේබල් එක බලන්න. බලලා දාලා අදහසක් ගන්න අර මම කියන විදිහට 12 13 14 කොහොමද ධන ඍණ වෙන්නේ කොහොමද? ඒ ටික මාක් කරලා නිකන් ඕවර්ෝල් බලලා මේ ආයතනය කොහොම ආයතනයක්ද කියන දේ අපි විනාඩි 5ක් කරගෙන ඔයගොල්ලෝ තීරණය කරන්න. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. ස්ක්‍රීන් එක දානවා. කියන්නේ paper එක දානවා. 2015 මාර්තු question number 3. ස්ක්‍රීන් එකට දාන්න බැරිද? ස්ක්‍රීන් එකේ තියෙනවා ඒක. මම දාලා තියෙන එක ෂෙයා කරලා තියෙනවා. මේ තියෙන්නේ මේ ෂෙයා කරලා තියෙනවා මම මේක. පේන්නේ නැහැ සර්. පේන්නේ නැද්ද? පොඩකින් මම මෙතන නැහැ සර්. රයිට් අපි මෙතන ස්ක්‍රීන් එකට ගියානේ රයිට් චොටකින්. දැන් හරිද? හරි. රයිට්. හරි. ඒතර කියවලා විනාඩි 3ක් 4ක් ඇතුළත අදහසක් ගන්න බලන්න. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු.
right. ඕගොල්ලන්ට දැන් දල අදහසක් ආවද මේ සම්බන්ධයෙන්? මොකක්ද අපි මේක අහන්නේ? මේක අහනවා මේ සමාගමේ වත්කම් කළමනාකරණය, ණය අපසු ගෙවීමට ඇති හැකියාව සහ තෝලනය. ඒ කියන්නේ අපි ගත්තොත් වත්කම් කළමනාකරණය කියන එකේදී වෙන්නේ ගොඩක් වෙලාවට කරන්ට් ඇසෙට් එහෙම නැත්නම් ෆික්ස් ඇසෙට්ස් සම්බන්ධයෙන් ඊළඟට ආපසු ගෙවීමට ඇති හැකියාව ගොඩක් වෙලාවට සාකච්ඡා කරනවා ඩෙට් ඉක්විටි වගේ දෙයකින්. ඊළඟට සොල්වන්සි කියලා කියන්නේ ගෙවීමට ඇති හැකියාව නැත්නම් තෝලනය. ඒක ඩෙට් ඉක්විටි වගේ කතන්දරයක් අහනවා. ඒතර පළවෙනි ප්‍රශ්නේ. ඊළඟට අපෙන් අහනවා මූල්‍ය අනුපාත ප්‍රධාන වර්ගීකරණය. ඒක අපි සාකච්ඡා කරේ දැන් ඊට කලින් සම්පත් මම හිතන්නේ ඇහුවා. ද්‍රව්‍යශීලතා තෝලනය කියන්නේ කැටගරිස් ටික අපෙන් අහනවා. ඒ මොනවද? ඒව තේරුම් පැහැදිලි කරන්න. එහෙම නැත්නම් ඒකට අපිට උදාහරණයක් දෙන්න. ඊළඟට වෙනම ප්‍රශ්නය අධි වෙළඳාම අව වෙළඳාම. නැත්නම් අධි වෙළඳාම මොකද්ද? ඒකේ හඳුනා ගැනීම නිර්ණායක. දැන් ඒතකොට මේකේ පළවෙනි දෙවෙනි දෙක ගොඩක් වෙලාවට අපිට ඉතාම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. මොකද ඒකේ ඇත්තට ගැටලුවක් නැහැ. ඒක අපිට අපි දන්න දෙයක්. දැන් මේක මේ වගේ ගණන් දෙක තුනක් හදනකොට එක කරන එක. 3 4 එක අපි මීට කලින් ඉගෙනගෙන නැහැ. නමුත් මෙතන ඉගෙන ගත්තට පස්සේ ඉදිරියට අපිට ආහැකි කතන්දරයක්. එතකොට දැන් බලමු මේකේ මූලික වශයෙන්ම ගත්තොත් දැන් 17 12 13 14 කියන එක තියෙනවා. ව්‍යාපාර ශාස්ත්‍රයේ සාමාන්‍ය තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපිට අර මම කියන විදිහට වමේ සිට දකුණට ඒ වගේම තමයි අපි ගත්තොත් තොග ජංගම අනුපාතය කියන ටික පැහැදිලි කරගත්තොත් පහලට අපිට මේක බැලුම්ටම මේකෙදී අපිට දකින්න දෙයක් තමයි තොග පිරිවැටමට මොකද වෙලා තියෙන්නේ 30 51 72. එතකොට මොකද වෙලා තියෙන්නේ? තොගේ පිරිවැටුම ටර්නෝවර් එක එන්න වැඩි වෙනවා. එතකොට ඉන්ඩස්ට්‍රි එකත් එක්කත් ගත්තොත් ඒක වැඩි වෙලා තියෙනවා. එතකොට මෙතනදී තොග පිරිවැටුම වැඩි කියලා කියන්නේ මොකක්ද කියන අදහස අපි ඔලුවට ගන්න ඕනේ. එක. ඊළඟට ෂෙයා මුළුවත්කම්. ඊළඟට ජංගම අනුපාත, හිමිකම් ගුණක. ඒවා මොකද වෙලා තියෙන්නේ? 1.2 1.3 1.4. ජංගම අනුපාත වැඩි වෙලා තියෙනවා. එතකොට ඉන්ඩස්ට්‍රි එකටත් වඩා හොඳයි. ඊළඟට හිමිකම් ගුණකේ ගත්තත් 1.9 1.85 1.75 නමුත් අපි ගත්තොත් එක වෙළඳපළටත් වඩා අඩු වෙලා තියෙනවා 1.88ට සාපේක්ෂව අඩු වෙලා තියෙනවා දීර්ඝ කාලේ නැහැ. දැන් එතකොට මේකෙදි පැහැදිලිවම අපිට ට්‍රෙන්ඩ් එකක් අඳුර ගන්නට පුළුවන්. හරි. දැන් අපි මුලින්ම එක එක ගියොත් අපිට මූලිකවම කතා කරන්න තියෙන මොකද්ද? වත්කම් කළමනාකරණය. ඒතර වත්කම් කළමනාකරණය කියලා කිව්වහම අපි මූලිකව බලන්න මොනවද මේ ටේබල් එකේ තියෙන වත්කම් කළමනාකරණය හා සම්බන්ධ වෙන අනුපාත. අපි ගමු මුළු වත්කම් පිරිවැටුම එකක් ගන්න පුළුවන්. ඒ වගේම අපිට ගන්න පුළුවන් තොග පිරිවැටුම තව එකක් ගන්න පුළුවන්. දැන් එතකොට අපිට මුලින්ම අපි හඳුර ගන්න ඕනේ මම කිව්වාගේ මේ ප්‍රශ්නෙට අදාළ මෙතන තියෙන අනුපාතය මොකක්ද? එතකොට අපෙන් කිව්වොත් වත්කම් කළමනාකරණයේදී දැන් තොග පිරිවැටුම කියන ෆස්ට් ලයින් එක ඒ වගේම මුළු වත්කම් පිරිවැටුම ලාස්ට් ලයින් එකට කලින් එක. රයිට්. දැන් එතකොට අපි මුලින්ම කරේ හඳුනාගත්තා. රයිට්. දැන් බලන්න තොග පිරිවැටුමට මොකද වෙලා තියෙන්නේ? 2012 30 තිබ්බ එක 2014 72 දක්වා වෙනස් වෙලා තියෙනවා. වෙළඳපොලේ 64 ඒකට සාපේක්ෂවත් මේක ඉහළ ගයක් වාර්තා කරනවා. දැන් ඕගොල්ලන්ට හිතන විදිහට මේ හොඳ තත්ත්වයක්ද මේ නරක තත්ත්වයක්ද? කවුරු හරි දෙන්න බලන්න උත්තරයක්. මේක හොඳ තත්ත්වයක්ද මේක නරක තත්ත්වයක්ද? හොඳයි. අනිත් අය මොකද කියන්නේ? සම්පත් ප්‍රශාන්ති වත්සලා හොඳයි වගේ නේද? හොඳයි වගේ. අනිත් අය නෑ දෙපැත්තම නෑ උත්තර ටික හොඳයි වගේ. අනිත් අය කොහොමද? මදුෂිකා කියනවා inventory turnover is good right. දැන් මේ කියන්නේ මොකද්ද? දැන් කොච්චර ඉක්මනට ඔයා තොගය අපි රොටේට් කරනවද කියන එක තමයි මේ තොග පිරිවැටුම.
ඔයාලා හරියට උත්තර දුන්නා. දැන් අපි හිතමු මේකේ අනිත් පැත්ත ආව කියලා. තොග පිරිවැටුම නෙවෙයි දැන් තොග දින ගණන. එහෙම නැත්නම් අපි එකට කියනවා debt sorry stock turnover period. තොග රඳවා ගැනීමේ දින ගණන මේ 30 51 72. ඔයගොල්ලන්ගේ උත්තරේ මොකද්ද? නරකයි එනවා. ඕකේ අනිත් පැත්ත. ඒක නරකයි. ඇයි? වැඩි කාලයක් තොගේ රඳවා ගන්නවා කියලා කියන්නේ ඔන්න idling. I ඉතින් තොගේ move වෙන්නේ නැත්නම් income එන්නේ නැහැ. දැන් මෙතන තියෙන පිරිවැටුම. මේක අනිත් පැත්තට එක යට වගේ. කොච්චර ඉක්මනට වත් තොගේ rotate කරනවා. so එතකොට 30 51 72 ඉන්ඩස්ට්‍රි එකට වඩා මෙයා හොඳයි. එතකොට basically අපිට තොග පිරිවැටුම අපි ඉහළ තත්ත්වයක තියෙනවා කියලා කියන්නේ කාර්යක්ෂමතාවය හොඳයි. මේ ආයතනය නිසි පරිදි තොග කළමනාකරණය කරනවා. ඒක ආදර්ශ මධ්‍යයක්. වෙළඳපළත් එක්ක බැලුවත් හොඳයි. කියන කතන්දරේ තමයි අපිට මෙතෙන්දී පළවෙනි එක හැටියට සාකච්ඡා කරන්න වෙන්නේ. ඔයගොල්ලෝ උත්තරෙත් පස්සේ බලන්න පුළුවන්. මම කෙටියෙන් පැහැදිලි කරන්නම් කාරණා. ඊළඟට යනවා මුළුවත්කම් පිරිවැටුම. මොකද මේ මුළුවත්කම්? මේ කියන්නේ ෆික්ස් ඇසෙට් ටර්නෝවර් එක. ඒකට මොකද වෙලා තියෙන්නේ? 0.95 1.02 1.27 ඒකෙත් මොකද වෙන්නේ? අපිට ඒක වැඩි වෙන්න. ඒ කියන්නේ ඇත්තටම දැන් මේ දැන් sorry 0.74 0.67 0.51 වැඩි වෙනවා නම් හොඳයි. හැබැයි මෙතන පොඩක් අඩු වෙලා තියෙනවා. අඩු වෙලා තිබුණා. හැබැයි ඉන්ඩස්ට්‍රි එකට වඩා තාම අපි ඉහළින් ඉන්නවා. සාමාන්‍යයෙන් ඕනම එකක පිරිවැටුම වැඩි වෙනවා නම් හොඳයි. හැබැයි පිරිවැටුම අඩු වෙනවා නම් වෙන්නේ යම් ආකාරයක ඉදිරිය බලා කරන දෙයක් නිසා ඒකත් හොඳ වෙන්න පුළුවන්. වෙළඳපළට සාපේක්ෂව මේක හොඳ අගයක් වාර්තා කරනවා කියලා කියන්නේත් හොඳයි. පැහැදිලිද? ඒ කියන්නේ දැන් කොච්තරම් දුරට ඔයා ආයතයේ තියෙන මුළුවත්කම් පාවිච්චි කරනවාද ඒ ආයතනයේ පිරිවැටුම නිර්මාණය කරන්න. පිරිවැටුම සඳහා මොකද්ද දෙන දායකත්වය? තමයි මේ මුළුවත්කම් පිරිවැටුමෙන් සාකච්ඡා කරන්නේ. එතකොට ඒක වැඩි වෙනවා නම් හොඳයි. නමුත් අඩු වීමේ හැකියාවක් තියෙනවා. ඇයි ඒ? සමහර වෙලාවට මේ ආයතනය වැඩි ප්‍රමාණයක් ආයෝජනය කරන්නට පුළුවන් ස්ථාවර වත්කම් වල. මොකද කාලෙත් එක්ක සමහර ඒවා කාලෙත් එක්ක විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා වැඩිපුර ඇසෙට් එකක් සඳහා ආයෝජනය කරන්න පුළුවන්. ඒක නිසා මේ යම් ආකාරයක අඩුවක් වෙන්න පුළුවන්. හැබැයි ඒකම අනිත් පැත්තට ඒ ඇසෙට්ස් වලින් ඉදිරියේදී යම් ආකාරයක ධනාත්මක නැත්නම් වර්ධනයක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. නමුත් අපි ඒ 0.46ට වඩා වැඩි නිසා අපි කියනවා හොඳ තත්ත්වයක්. එහෙමනම් වත්කම් කළමනාකරණය පිළිගත හැකි හොඳ තත්ත්වයක් තියෙනවා කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. මම හිතන්නේ ඒක කාටවත් ගැටලු නැතුව ඇති පැහැදිලි ඇති. හරි ගැටලු තියෙනවා නම් ඕන්ලාවක කතා කරන්න අපි ඉදිරියට කතා කරමු. ඊළඟට කියනවා මේ ණය ආපසු ගෙවන්නට තියෙන හැකියාව. එහෙම නැත්නම් තෝලනය. ඒ කියන්නේ මෙතනද කියනවා ගියරින් එක. නැත්නම් ආවරණ අනුපාතය. දැන් මෙතනදි ගත්තොත් දැන් debt service cover ratio ගැන මෙතන නැති නිසා අපිට ඒක ගැන කතා කරන්න බෑ. හැබැයි අපි බලමු මෙතන අපිට කතා කරන්න පුළුවන් තියෙනවා debt equity එකක් තියෙනවා. equity multiplier කියලා එකක් තියෙනවා. දෙකක්. හරිද? අපි ඉස්සෙල්ලාම debt equity එකට යමුකෝ. දෙවෙනි එක. අරක මම වෙනම පැහැදිලි කරන්න. ණය වලට හිමිකම් අනුපාත 0.9 0.8 0.65 වෙළඳපොළ 0.76 ඒකේ මොකක්ද ඔයගොල්ලෝ දකින්නේ? මේක හොඳ තත්ත්වයක්ද? මේක නරක තත්ත්වයක්ද? හොඳ තත්ත්වයක්ද නරක තත්ත්වයක්ද? හොඳයිද නරකද? debt equity එක අඩු වෙයි කියලා අඩු වෙලා යනවා. 0.9 0.8 0.6 good වත්සලා කියන good කියලා. what about others? ලක්ෂික සම්පත් සඳනි සෙව්වන්දි යඩිලිනි it's good yeah. උදේශිකා මොකද ඔයගොල්ලෝ කියන්නේ? ප්‍රශාන්ති මේ හොඳ තත්ත්වයක්ද නරක තත්ත්වයක්ද? ඔයගොල්ලෝ දැන් percentage එකට දැම්මොත් එම ඔයගලන්ට කියන්නකෝ 90යි 80යි 65යි debt to equity. ඊට උඩ තියෙන debt යට තියෙන equity. ජිහාන් yes good situation. ඒ කියන්නේ debt එක equity එකෙන් බෙදුවාම එන
ප්‍රතිශතය එන්න අඩු වෙනවා කියලා කියන්නේ ඩෙඩ් බර්ඩන් එක අඩු වෙන්න පටන් ගන්නවා ඒ ආයතනෙ. හොඳයි. සහ වෙළඳපළට සාපේක්ෂවත් අඩු වෙනවා. තවත් හොඳයි. එතකොට එහෙම නැත්නම් තෝලනය ගත්තොත් මේක ඒගොල්ලෝ හොඳට මැනේජ් කරනවා. කළමනාකරණය කරනවා කියන එක තමයි එතන පැහැදිලි කරන්නේ. අපි ඊළඟට ගියොත් මොකද්ද මේ හිමිකම් ගුණකය? equity multiplier. අලුත් දෙයක්. මොකද්ද මේ equity multiplier කියලා කියන්නේ? equity multiplier. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි මූලිකව ගන්නකො මොනවා හරි ආයතනයක් තියෙනවා. ඒ ආයතනයේ වත්කම් මූල්‍යකරණය කරන්න පුළුවන් ක්‍රම මොනවද බලමු. අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි සියලුම දේවල් ඉක්විටි එකෙන් කරනවා. සියලුම දේවල් ඉක්විටි එකෙන් කරනවා. වත්කම් ඔක්කොම මූල්‍යකරණය ඉක්විටි වලින්. එහෙම නැත්නම් සියලුම දේවල් ණය වලින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ওই දෙකේ මික්ස් එකකින් කරන්න පුළුවන්. එහෙම කරන අවස්ථාවක අපි ආපහු හැරලා බලලා කියනවා ආයතනයක වත්කම් එම ආයතනයේ කොටස්කරුවන්ගේ හිමිකම් ඉක්විටි එක්කට දක්වන අනුපාතය. දැන් ඇසෙට් එකක් උඩ තියලා ඔක මූල්‍යකරණය කරන්න පුළුවන් ඉක්විටි and loan කියලා හිතන්නකො debt. උඩ 100යි යටත් 100යි යට 100 debt විතරක් තියෙන්න පුළුවන් යට 100 equity විතරක් තියෙන්න පුළුවන් යට 100 දෙකේ combination එකකට තියෙන්නත් පුළුවන්. එහෙම තියෙන වෙලාවක අපි කියනවා උඩ asset යට equity විතරක් තියලා ඒ සමීකරණයේ උත්තරේ මොකක්ද? ඒ සමීකරණයේ උත්තරේ ඉතා ඉහළ ගයක් ගන්නත් පුළුවන් ඉතා පහළ ගයක් ගන්නත් පුළුවන්. හිමිකම් ගුණකය කියලා කියන්නේ ආයතනයේ තියෙන වත්කම් වලට ආයතන හිමිකරුවන්ගේ හිමිකම් දක්වන අනුපාතය. asset to equity. right. දැන් මට කියන්න හිමිකම් ගුණකය වැඩි කියලා කියන්නේ මොකක්ද එකෙන් ගම්ම්‍ය වෙන්නේ? ඒ ව්‍යාපාරයේ වත්කම් මූල්‍යණය වෙලා තියෙන්නේ වැඩිපුර ඩෙට් එකෙන් කියන එක පැහැදිලිද එතනදී? හිමිකම් ගුණකේ වැඩි කියලා කියන්නේ ඒ ව්‍යාපාරයේ වත්කම් මූල්‍යණය වෙන්නේ ඩෙට් එකෙන් වැඩිපුර. ඒක පැහැදිලිද? නැත්තම් පැහැදිලි නැද්ද? පැහැදිලිද පැහැදිලි නැද්ද? not clear. yes මම පැහැදිලි කරන්න. මෙහෙමයි. right. මම බලුවොත් මෙහෙම දැන් equity multiplier කියලා අපි මෙහෙම EM ගෙනියුවොත් ඔක කියන්නේ asset D මම මෙහෙම ලේසියෙන් කියනවා. asset එක debt බෙදීම equity. එතකොට අපි හිතමු CI බෙදීම 50 right. so equity multiplier නෙමෙයි මේ ඇවිල්ලා තියෙන්නේ ව්‍යාපාරයේ මූල්‍ය වෙන විදිහ කියලා asset එක debt equity වලින් ගන්න. දැන් equity multiplier කියලා කියන්නේ asset බෙදීම equity. මේ සිනාරියෝ එකේදී 100 බෙදීම 50 දෙකයි. right. අපි තව සිනාරියෝ එකකට යනවා. මේක ඕන තියෙන්න පුළුවන් 100 බෙදීම 60 40. ඒ වෙනතම මේක තියෙන්න පුළුවන් 100 බෙදීම 40 60. ඔකත් පුළුවන් මේක equity මේක debt.
මේක ඉක්විටි. මේ සෙනාරියෝෙදී බලන්න 100 බෙදීම 40. 1.5. මේ සෙනාරියෝෙදී 100 බෙදීම 60. 1.6. ඔන්න. දැන් අපිට අවස්ථා තුනක් තියෙනවා. ඉක්විටි මල්ටිප්ලයි එක 2යි 2.5යි 1.6යි. Equity multiplier එක එකම ආයතනයේ 2 times 2.5 times 1.6 times 2 times වලදී debt එක 50යි 2.5 වෙනකොට debt එක 60යි 1.6 වෙනකොට debt එක 40යි දැන් පැහැදිලිද equity multiplier එක වැඩි වෙනවා කියලා කියන්නේ 2.5 වැඩි වෙනවා කියන්නේ ආයතනයේ मूल्य අපි කියනවා fixed assets නැත්නම් වත්කම් සඳහා ණය වැඩිපුර ගන්න. එතකොට අඩු වෙනවා කියනකොට ආයතනයේ ණය අඩු වෙනවා. අපි තිබ්බ දැන් ස්ටේටස් කෝ එක 50ට 50. equity multiplier එක 2යි. equity multiplier දෙකමාර වෙනකොට මොකද equity 40ක් වෙලා debt එක වැඩි වෙලා තමයි මේක මූල්‍යනේ උනේ. එහෙම නැත්නම් 2 1.6ක් වෙනකොට equity multiplier equity එක 60 වෙච්ච නිසා තමයි debt එක 40ක් වුනේ. පැහැදිලිද? එතකොට අපෙන් කිව්වහම හිමිකම් ගුණකය equity multiplier එක වැඩිද අඩුද කියන දේ මත ඒ ව්‍යාපාරය කොච්චර දුරට ණය වෙලා තියෙනවද නැද්ද කියන අදහසක් ගන්න පුළුවන්. ඒකේ අපි කියනවා solvency වෙන්න පුළුවන්. නැත්නම් තෝලනයේ හැටියට අත දක්වන්න පුළුවන්. කොහොමද මූල්‍යනේ වෙලා තියෙන්නේ. ඒතර ඩෙට් එක දැන් අපි පැහැදිලි කරනවා අපි ගොඩක් වැඩි වුණත් අවුල්. ගොඩක් අඩු වුණත් අවුල්. ප්‍රශස්ත මට්ටම තමයි අපි ඔය කියන 60 40. මතකද වෙන්න කියන ඩෙට් ඉක්විටි 60 40 තියාගන්න කියලා කියන්නේ. sorry like this one. 60 40 වගේ තියාගන්න අපි කියන්නේ. මොකද දැන් ඩෙට් එක 80 වුණත් හොඳ නැහැ. ඩෙට් එක 20 වුණත් හොඳ. ඩෙට් එක 20 වුණත් හොඳයි බැංකුවට. හැබැයි ඉක්විටි ගොඩක් හම් කරලා තියෙනවා. ඒක අපරාධයි. right මොකද බ්‍රේක් ඉවන් එක අපි කියන 60 40 තිබ්බොත් හොඳයි. right ඒක තමයි debt equity 60 40 කියලා අපි ඒකත් බලන්න. ඒකෙන් තව ඉස්සරහට එන ගත්තා මේ equity multiplier කියලා කියන්නේ. දැන් අපි මේකේ උදාහරණයක් ගත්තොත් හිමිකම් ගුණකය first place මේක දැන් පැහැදිලිද? equity multiplier එක වැඩි වෙනවා කියලා කියන්නේ debt එක වැඩි වෙනවා කියන එක අපිට පැහැදිලිද දැන්? නැත්තම් නැවත පැහැදිලි කිරීම කරන්නට අවශ්‍යද? Dilini, Madhushika and rest of the others කොහොමද? පැහැදිලිද තේරුණාද? clear. අනිත්‍යයටත් Madhushika you are okay? සම්පත් ලක්ෂික ඔයගොල්ලෝ ඕකේද? වත්සලම් right. එහෙනම් අපි මුවෙමු. එතකොට එහෙමනම් එහෙමනම් මේ මෙන්න මෙතෙන්ට ගියොත් අපිට බලා ගන්න පුළුවන් මේකේ හිමිකම් ගුණකය 1.9 1.85 1.75 හිමිකම් ගුණකය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා 1.9 1.85 1.75 වෙළඳපළටත් සාපේක්ෂව අඩු වෙලා තියෙනවා. මොකක්ද ඒකෙන් කියන්නේ? මේගොල්ලෝ ප්‍රාග්ධනය ණය කළමනාකරණය හොඳයි. ඇයි දැන් මෙතනදී පැහැදිලිද මේ 2.5 වුණත් අපි කොටියක් හොඳයි. 1.6 වුණත් හොඳයි. ඒ කියන්නේ ණය මත රැඳෙන සම්භාවිතාව අඩු කරගෙන තියෙනවා. ඒක වෙළඳපළට වඩා අඩු තත්ත්වයක තියෙනවා. අපි කියන්නේ මේක දිගටම එකටම අඩු කරගන්න කියන එක නෙවෙයි. නමුත් මේගොල්ලන්ගේ තියෙන මූල්‍ය කළමනාකරණයේදී හොඳ තත්ත්වයකට මේගොල්ලෝ ගියා කියන එක තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ. එතකොට අපි ගත්තොත් ණය අපසු ගෙවීමට ඇති හැකියාව සහ තෝලනය ගැන සාකච්ඡා කරනකොට මේ ඩෙට් එක අඩු කර ගන්නවා කියලා කියන්නේ ණය අපසු ගෙවීමේ හැකියාව වර්ධනය කර ගන්නවා කියන එක තමයි මේ පැහැදිලි වෙලා තියෙන්නේ ඉක්විටි මල්ටිප්ලයි එකේ. තෝලනය ගැන අපි කතා කරාම ඩෙට් ඉක්විටි එකත් අපි කිව්වා හොඳ වර්ධනයක් කරගෙන ඉනවා කියන එක. ඒකට දැන් අපි මූලිකව මෙතන සාකච්ඡා කරන්න තිබ්බා කොහොමද වත්කම් කළමනාකරණය කරගන්නේ කියන එක. ඒක අපි කරා ඊළඟට ණය අපසු ගෙවීම සහ තෝලනය කියන එක ඊළඟට සාකච්ඡා කරා.
right. ඊළඟට ප්‍රශ්නේ එක මම ගොඩක් කරන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් කියවලා තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඒක ද්‍රවශීලතා අනුපාත වෙන්න පුළුවන්, තෝලන වෙන්න පුළුවන්, කාර්යක්ෂම අනුපාත වෙන්න පුළුවන්, වෙළඳපොළ අනුපාත වෙන්න පුළුවන්, right? ලාභදායකතා අනුපාත වෙන්න පුළුවන්. එතකොට අපි ඒකෙදි කැටගරිස් පහ අහනවා. ඒ කැටගරි එකක් මොකක්ද කියන්නේ? ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒකේ තව උදාහරණයක් දෙකක් සඳහන් කරන්න. හරි? මොකද ඒක සාමාන්‍ය ස්ට්‍රේට් ෆෝවර්ඩ් අපි උගන්වලා තියෙන නිසා ඒකට මම ලොකු වෙලාවක් වේදම් කරන්නේ නැහැ. අපි තුන්වෙනි එකට ගියොත් ඕ ට්‍රේඩින්. මොකද්ද මේ ඕ ට්‍රේඩින් කියන එක කියන්නේ? මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. මම ඉස්සෙල්ලා පැහැදිලි කරලා උත්තරයට යන්න. දැන් අපි හිතන්න ආයතනයක් තියෙනවා. ඒ ආයතනය යම් ආකාරයක පිරිවැටුම වර්ධනය කරගන්නට උත්සාහ කරනවා. හැබැයි අපි ආපස්සට හැරිලා බැලුවොත් අවශ්‍ය කරන සම්පත් ප්‍රමාණයෙන් නැතුව, අවශ්‍ය කරන හැකියාව නැතුව, අවශ්‍ය කරන පද්ධති සහ ඒහා සම්බන්ධ වෙච්චි අවශ්‍යතාවයන් ටික නැතුව වර්ධනයක් සඳහා ඉතා ඉක්මනින් යන නිසා ඇතිවන ප්‍රශ්නයක් තමයි මේ අධිවෙළඳාම කියලා කියන්නේ. මම ඒක පැහැදිලි කරන්න කොහොමද වෙන්නේ කියලා. මෙහෙම. අපි හිතමු ව්‍යාපාරයක් තියෙනවා. ඒ ව්‍යාපාරය දැනට මිලියන අපි තුමු 100ක පිරිවැටුමක් වාර්තා කරනවා. ආපස්සට හැරිලා බැලුවාම පසුගිය අවුරුදු තුනේදී මිලියන 80ක් 90ක් 100ක් ඔය විදිහට ආවා. ඉදිරියේදී දැන් මෙයා මොකද කරන්නේ? මේ 100 එකවරම 120ක් 125ක් කරන්නට උත්සාහ ගන්නවා. හැබැයි කොහොමද කරන්නේ? මොකද දැන් 80 90 100 කියලා කියන අපි නිකන් කන්සර්වටිව් growth එකක්. සාමාන්‍ය පිළිවෙලට ඉන්න කස්ටමර්ස්ලට වැඩි ප්‍රමාණයක් අලෙවි කරනවා. එහෙම නැත්නම් පොඩි ප්‍රයිසින් චේන්ජ් එකක් කරනවා. තියෙන මාකටිං ඇඩ්වර්ටයිසින් ප්‍රොමෝෂන් ටෙක්නික්ස් එක පාවිච්චි කරලා කරනවා. හැබැයි එකවරම 100 120ක් ඊළඟ අවුරුදු 150ක් 170ක් කරන්න මෙයා ප්ලෑන් එකක් හදනවා. ඒ හදන්නේ කොහොමද? ටර්න්ಓවර් වැඩි කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි වෙළඳපොලේ අලවිය වැඩි කිරීම, මිල වැඩි කිරීම. හැබැයි ඕක එකවර ප්‍රායෝගික නෑ. මොකද තරඟකාරීත්වයේ ඉන්න කස්ටමර්ස්ලා කැමති නෑ. ඒ වගේ දෙයක් තියෙනවා. අනිත් ක්‍රමය තමයි මිල වැඩි කරන්න බැරි නම් අපි වැඩි කරනවා අලවිය වොලියුම් එක. ඒක කරන්න මොකද කරන්නේ? ණයට තමයි ක්‍රෙඩිට් එකට තමයි වැඩි කරන්නේ. ටර්න්ಓවර් වැඩි කරන්න. මොකද දැන් අපි හිතමු ඉන්න කස්ටමර්ස්ලාට ගොඩක් දුන්නොත් ඒගොල්ලෝ ගන්නෙ නෑ. හැබැයි ඔය ක්‍රෙඩිට් එකට දෙනවා කිව්ව ගමන් ඔයාලට ලොකු ඩෙටස් තොගයක් එනවා. නැත්නම් ණය ගැතිය තොගයක් එනවා. පස්සේ සල්ලි දෙන විදිහට අන්න දැන් විකුණන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? සේල්ස් වැඩි වෙන්න පටන් ගන්නවා. ඔන්න දැන් 100 110 120කට අත්ම යා ගන්න පුළුවන්. ස්ටෙප් 1. ස්ටෙප් 2 ඊළඟ සයිකල් එක එනවා. ඊළඟ සයිකල් එක එනකොට දැන් මම ඩෙටර්ස් ට සල්ලි මට ආවනම් රීඉන්වෙස්ට් කරලා මට ස්ටොක්ස් අරගෙන වැඩි කරන්න පුළුවන්. දැන් ඉස්සර වගේ නෙවෙයි ඊළඟ ඩෙටර් ටියර් එකට මම ගියාම ඒගොල්ලන්ගේ මුදල් එන්න යම් කාල සීමාවක් ගත වෙනවා. ඔන්න දැන් මට කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයක් එන්න පටන් ගන්නවා. මම යනවා කෙටි කාලින ණයකට, OD එකකට, එක්සස් එකකට. ඒ මුදල් ගන්නවා, ස්ටොක් එක ගන්නවා, හදනවා, විකුණනවා, ටර්න්ಓවර් එක වැඩි වෙනවා. අර ඩෙටර්ස් තව චුට්ටක් ස්ටැගර්ඩ් වෙනවා. සල්ලි දානවා ගන්නවා එක වෙනවා. හැබැයි දැන් මට මොකද උනේ? අතේ සම්පත් නැහැ. ඒක අතේ කෑෂ් තියෙනවා. මම නැතුව ගියා ස්ටිල් ගත්තා. අද කෙටි කාලින ණය වැඩි පොලියටයි දැන් ගන්න වෙන්නේ. මොකද දැන් මට අවශ්‍ය වෙනවා දැන් මේක කරගන්න. ඊළඟ සයිකල් එක එනකොට මාකට් එක මගෙන් බඩු ඉල්ලනවා. අර ඩේටාස්ලා කියනවා මට දැන් බඩු ඕනේ මට දැන් නැත්තම් බෑ වගේ ප්‍රොඩක්ට් එක ඉම්පැක්ට් එකක් වෙනවා. හැබැයි ඒගොල්ලෝ ණයට ගන්න ටිකක් 80ක් පස්සේ දෙනවා 20ක් දැන් දෙනවා. දැන් මං නොදුන්නොත් මොකද වෙන්නේ? මගේ ප්‍රොඩක්ට් එක ඒගොල්ලෝ අතර නැහැ. මාකට් එකක් හදනවා. මම අයින් වුණොත් තුන්වන පාර්ශවය ඇවිල්ලා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක සබ්ස්ටිටියුට් එකේ දෙන්න දැම්මා. ඕන දැන් මට එළියට යන්න සිද්ධ වෙනවා. මොකද මං හයිප් එකක් හැදුවනේ.
දැන් මේ සයිකල් එක දැන් දිගටම යන්න මොකද වෙන්නේ? දැන් ඔන්න මම හදනවා මට දැන් විකුණ ගන්න බැරි වෙයි. කියන්නේ මම විකුණන්න හදනවා. හැබැයි ඒ ටික සඳහා මට තියෙන කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය එන්න හීන වෙනවා. මම කෙටි කාලින ණය ගන්නවා. කෙටි කාලින ණය අරගෙන මොකද කරන්නේ? එතකොට ඒ සඳහා ගෙවන්න වැඩි පොලියක් ගෙවන්න ගිහිල්ලා මූල්‍ය කළමනාකරණයේ ගැටලුවක් වෙනවා. හරි. එතකොට මට ජංගම වත්කම් හැටියට ගත්තොත් දැන් ජංගම අපි ගත්තොත් ණය ගැතියෝ වැඩි වෙන්න පටන් ගන්නවා. බොල් ණය වැඩි වෙන්න පටන් ගන්නවා. හැබැයි දැන් ස්ටොක් ටර්න්ಓවර් එක එහෙම නැත්නම් ඩෙටර්ස් ටර්න්ಓවර් පොඩ දැන් අඩු වෙන්න පටන් ගන්නවා. ඇයි දැන් මේක ටර්න් වෙන්නේ නැහැ දැන්. මුලින් ග්‍රවුම 2 3 ගියා. දැන් ඊට පස්සේ මෙන්න දැන් මෙතන ස්ටොක් තියන් ඉන්නවා. මොකද මට ඒක හදලා අතෙන්ට දාගත්තට වඩා දැන් ඩෙටර්ස්ලා වැඩි. කලෙක්ෂන් එකේ ඉන්නේ දැන් මට මේක විකුණ ගන්න බෑ දැන්. හදුවට වැඩක් නැහැ දැන්. දැන් ඕන තුන්වෙනි පාර්ශ්ව වෙනවා මාකට් එකට. දැන් මගේ ප්‍රොඩක්ට්ස් වෙනුවට ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් දැන් මාකට් එකේ යනවා. දැන් ඩෙටර්ස්ලා මං ගාවට හැරෙන්නේ නැහැ ඒගොල්ලෝ ගාවට හැරෙන්නේ. මොකද ආයෙත් විදි දෙන කට්ටියක් නේ. දැන් මට මෙතන තොගේ තියාගෙන මම කරන්න දෙයක් නැහැ. මට ඩෙටර්ස් රිකවර් කරන්න බෑ. ෂෝට් ටර්ම් ලෝන් ගෙවන්න වෙනවා. ඉන්ට්‍රස්ට් හයි. එතකොට මගේ කෑෂ් ෆ්ලෝ එක වෙන්නේ නැහැ. දැන් මට මෙන්න මේකට තත්ත්වයේ යටතේ මං එන්න මගේ ලික්විඩිටි ප්‍රශ්නයක් එනවා. එහෙම නැත්නම් මගේ එෆිෂියන්සි ප්‍රශ්නයක් වෙනවා. මගේ ලාභදායකත්වය පිළිබඳ ප්‍රශ්නයක් එනවා. මොන දැන් ඩෙට් එකට මේකෙන් ඉම්පැක්ට් එනවා. ෂෝට් ටර්ම් ඩෙට් එක වැඩි වෙනවා. ඒක කන්වර්ට් කරොත් ලොන්ග් ටර්ම් ඩෙට් එක වැඩි වෙනවා. මගේ ඉක්විටි අඩු වෙන්න පටන් ගන්නවා. මෙහෙන් ලාභදායකත්වය අඩු වෙන හින්දා ඒක ඉක්විටි ඉරෝඩ් වෙන්න පටන් ගන්නවා. අන්න ඕකට අපි කියනවා ඕවර් ට්‍රේඩින් කියලා. පැහැදිලිද? රයිට්. එතකොට ඒක නිසා ඒකේ මූලිකම දේ තමයි අපි අධි වෙළඳාම මොකක්ද කියලා හඳුනා ගන්නවා. ඒක හඳුනා ගැනීමෙන් නිර්ණායක ඊළඟට මෙහා අහනවා. රයිට්. දැන් අපි උදාහරණයක් මේක මම මේ සජෙස්ටඩ් ආන්සර් එක කිව්වොත් ආයතනයක් විසින් ඉතා කෙටි කාලයක් තුල මෙහෙයුම් වර්ධනයක් සිදු කරන්නට යන විට මේ සිදුවිය හැකියි. ඒක තමයි අපි මුලින්ම කිව්වේ ඕවර් ට්‍රේඩින් කියලා කියන්නේ මොකක්ද කියලා. අධි වෙළඳාම සහිත ආයතනයක් මූලික වශයෙන් අමතර පොලී ගෙවීම වලට යටත් වීමෙන් ලාභදායකත්වය අඩු වේ. මෙමගින් හිඟකාරක ප්‍රාග්ධන තත්ත්වයට මුහුණ දෙමින් අමතර ණය ගැනීම වලට යොමු වේ. එමගින් ආයතනය තවදුරටත් අධික පොලී ගෙවීමට යටත් වීමෙන් තත්ත්වය බද්ධ. මම කිව්ව දේ සමරි එක තමයි මෙහා තියෙන්නේ. අවසාන ප්‍රතිඵලය වශයෙන් ද්‍රවශීලතා කාර්ක ප්‍රාග්ධන ගැටලුවට මුහුණ දීමකට සිදු වෙනවා. ඒකේ තියෙන ලක්ෂණ විශාල වශයෙන් ව්‍යාපාරයේ පිළිවැටුම්. ටර්න්ಓවර් ගොඩාක් වැඩි වෙලාවට පෙනේ. ගිහිල්ලා බැලුවොත් කෑෂ් ට්‍රේඩින් සේල්ස් කියන එක ඉම්මැටීරියල්. ඒක සෙකන්ඩරි. සේල්ස් බුක් එකෙන් නැත්තම් ගොඩක් සේල්ස් රෙකෝඩ් වෙනවා කියලා වට හිතන්න පුළුවන්. ඒක. ජංගම වත්කම් ඉක්මනට වැඩි වෙනවා. ඒ දැන් ඉක්මනට තොගේ ගන්නවා, ඉක්මනට ඩේටා වැඩි වෙනවා. පට ගාලා ඒවා වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට ලොකු වර්ධනයක්. කාර්ක ප්‍රාග්ධන හිඟ ජංගම ශනික අනුපාත පහත වැඩි. දැන් මොකද වෙන්නේ? දැන් මේක උඩ වැඩි වෙනවට වඩා වැඩි වේගෙන් මම ස්ටීල් ගන්න පටන් ගන්නවා. දැන් හරිනම් වෙන්න ඕනේ මේක මැච් වෙවි යන්න ඕනේ. එහෙම නෙවෙයි දැන්. මේක මැච් වෙන්නේ නැහැ. දැන් මොකද ඩේටාස්ලා වැඩි වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් සමහර ඒවා ස්ටොක්ස් කොටසක් අහකට යන්න පටන් ගන්නවා. ඩේටාස් කොටසක් අහකට යන්න පටන් ගන්නවා. දැන් බෑඩ් ඩෙට්ස් එනවනේ. බොල් නැහැ වෙලා යන්නේ. ස්ටොක්ස් උත් දැන් අපිට ඊළඟ සෙකන්ඩ් තර්ඩ් ෆෝර්ත් සයිකල් වල වාට දී ගන්න බෑ. මොකද අර ඩේටාස්ලා සල්ලි ගෙවන්නේ. වාට දෙන්න තැනක් නැහැ. ඩිටියුරේට් වෙනවා. දැන් අර උඩින් තිබ්බ ලොකුවට තියෙන ජංගම වත්කම් ඩිටියුරේෂන් එකෙන් අඩු වෙනවා. හැබැයි ඊට සමරූපී වෙච්ච ස්ටීල් අර ණය ගවන්න තව ණය. අර ණය ගවන්න තව ණය. මොකද ඔය ඩිව් වෙනකොට ගෙවන්න ගන්න උඩින් ඉන්නේ නැහැ. අපෝ ණය ගන්න වෙනවා. පොලි එහෙන් වැඩි වෙනවා, ස්ටීල් වැඩි වෙනවා. ඊළඟට තොග පිරිවැටුම ණයගත පිරිවැටුම අඩු වගේක්. දැන් මේවා එන්නේ නැහැ. තොග හෙමින් දැන් ඉස්සරට 2 times සිප් එක දැන් 1 time වෙනවා. ඒ දැන් මේක රොටේට් වෙලා කොහෙටද යන්නේ? ෆිනිෂ් ගුඩ්ස් හදුවට වැඩක් මූව් වෙන්නේ. ඩේටා කලෙක්ෂන් අඩු වෙනවා. ඒක තමයි කියනවා තොග පිරිවැටුම ණයගත පිරිවැටුම අඩු වගේක්. කෙටි කාලින සඳහා වැඩි ඉල්ලුමක්. ඉස්සලම් බැංක් වලට යනවා, ඊට පස්සේ ෆයිනෑන්ස් කම්පැනිස් වලට යනවා, තර්ඩ් පාටිස් වලට යනවා, රයිට්? මොකද දැන් මේක කොහොම හරි පම්ප් කරන්න පටන් ගන්නවා. ඒතර ඕක තමයි අධි වෙළඳාම් හඳුනා ගැනීමේ නිර්ණායක කියලා අපි සාකච්ඡා කරන්නේ. දැන් ඕක මේ ෆස්ට් ටයිම් මේ අහනවා 2015 දී ඉදිරියේදී ඊට පස්සේ තව අවස්ථාවක් දෙකකදීත් ඒක අහනවා. එතකොට මම මේ පැහැදිලි කරේ සමහරවිට මේ අපි ඉගෙන ගන්න දේවල්. මොකද මම ලෙක්චර්ස් වලදී අපි සමහරවිට මේ සිළු දේවල් කරේ නැති වුණාට දැන් ඔයගලන්ට පැහැදිලි වෙනවා ඇති. ප්‍රශ්න වලදී අපිට ගොඩාක් දෙයක් මේකේ දාගන්නට පුළුවන්. සහ මේ වගේ ප්‍රශ්න 3ක් 4ක් කරනකොට ඔයගලන්ට තේරෙන්නේ නිකම්ම මේ හරිම ලේසි ප්‍රශ්නයක් තමයි මේ මූල්‍ය වාර්තා විශ්ලේෂණය කියලා. මොකද හැම ළමයෙක්ම මෙන්න මේක කරනවා. මොකද ලකුණු පහසුවෙන් ගන්න පුළුවන්. එකම දේ චුට්ටක් ප්‍රැක්ටිස් එක. ඒ කියන්නේ අපි මේ දැක්ක ගමන් මේ මොකද්ද? මේ චිත්‍රය මොකද්ද? මේ කම්පැනි එක මොකද්ද? මොනවද ඉෂුස් තියෙන්නේ කියලා අපි හොයාගන්න එක. රයිට්. එතකොට දෙවෙනි ප්‍රශ්නේ ඉවරයි. මට කියන්න මොනවා හරි ගැටලු තියෙනවද? ඒ දෙවෙනි ප්‍රශ්නය
සාකච්ඡා කරලා ඉවර කරන අවස්ථාව. නැත්තම් ඔක්කොම පැහැදිලිව හොඳට තේරෙනවා. ජහාන් කුමාර ලක්ෂික කොහොමද? පැහැදිලිද? ගැටලුවක් නැද්ද? තේරුණාද මේ ප්‍රශ්නේ? පැහැදිලි? ඔව් සාරි ඒක. right okay ලක්ෂික ප්‍රශ්නයක් අහනවා මොකද්ද බලමු. if debtors are paid on time can seller yes exactly. ඒ කියන්නේ ලක්ෂික දැන් ඇත්තටම මෙතන ගැටලුව වෙන්නේ අපි ක්‍රෙඩිට් එකට බඩු විකුණන එක. එතකොට ක්‍රෙඩිට් එකට බඩු විකුණනවට කමක් නැහැ. අපේ agreed timeline වල ඒ කියන්නේ say 15 days 20 days sorry 30 days 45 days කියලා අපේ ඉන්න debtorලා online pay කරන on time pay කරනවා නම් අපිට මේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද එතකොට cycle එක rotate වෙනවා. මෙතනදි වෙන්නේ ඇයි debtorsලා pay නොකරන්නේ? අපි අපේ original debtorsලට වඩා වැඩි අමතර debtorsලා ටිකට යනවා. කවුද? ඒගොල්ලෝ හොඳ debtorsලා නෙවෙයි. දැන් අපි conservative grow කරනකොට වෙන්නේ අපි debtorsලා conservative on board කරන්නේ. අපි හිතමු දැන් 90 මිලියන 80 මිලියන 90 මිලියන 100 මිලියන 110 වගේ යනම නම් මොකද කරන්නේ? debtorsලා අපි organically grow කරනවා. ඒකොල්ල මේගොල්ලන්ගේ reference අරගෙන මේගොල්ලන්ගේ contacts අරගෙන bank guarantee ටිකක් අරගෙන දැන් අපි දන්නවා right මේ යන මගේ debtor base එකේ default rate එක අඩුයි. හැබැයි දැන් මට එකපාර 100 නම් 140ට යන්න නම් මේ existing debtor ටික මදි. මොකද ඒගොල්ලන් තවට load කරත් ඒගොල්ලෝ කියනවා නෑ මට දැන් ඇති මීට වඩා එහාට මම ගන්නෙ නෑ. මොකද ඒගොල්ලෝ tested conservative. හැබැයි අලුත් debtorsලා කියනවා අපි ගන්නම් බඩු හැබැයි අපිට චෙක් එකකට බඩු දෙන්න ඕන. අපිට එකපාර සල්ලි කියවන්න බෑ. අපි මාසෙන් දෙකෙන් තුනෙන් දෙන්නම් කියලා ඒගොල්ලෝ ගන්න. දැන් එතකොට වෙන්නේ මගේ මෙතන සයිකල් එකේ හිර වෙන්නේ. මට සල්ලි එන්න පරක්කු වෙනවා. සල්ලි එන්න පරක්කු වෙනකොට තියෙන අනිත් එක තමයි මට ක්‍රෙඩිට් තියෙනවා නම් ඉක්විටි තියෙනවා නම් මට ප්‍රශ්නයක් නෑ. ඒකයි මගේ සම්පත් නැත්තම් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මට කොහෙන් හරි සල්ලි අතේ සල්ලි කැෂ් ටිකක් තියෙනවා නම් ඉක්විටි ටිකක් පම්ප් කරන්න පුළුවන් නම් හරි ලෝන් ගන්න නැතුව එතකොට ප්‍රශ්නයක් නෑ. ඇයි? ඩෙටා සයිකල් එක වැඩි වුණාට කමක් නෑ. මට තියෙනවා සල්ලි ටික මැනේජ් කරන්න. මොකද අරගොල්ලන්ගෙන් එනකම් මට කාර්ක ප්‍රාග්ධනය රෝල් කරන්න මට කැෂ් අතේ තියෙනවා. දැන් මෙතන සල්ලිත් නෑ. මම යනවා STL වලට. ඒ අරගෙන ආයෙරවම ගහනකොට වෙන්නේ මොකද? අර data period extend වෙවි යනවා. අලුත් dataස්ලා ඉන්නවා. සල්ලි හිමින් එන්නේ. මේක expand වෙනවා. ඒතකොට expand වෙලා අපි මේ ටික දෙනකන් අරගොල්ලෝ ගෙවන්නේ නැහැ කියන මට්ටමට එන මට්ටමට ආවහම සහ මම මාකට් එක හදනවනේ hype එකක්ද? 100 110 120 ගියා නම් කම්පිටිටර්ස්ලා ඉන්නේ. දැන් මං හැදුවාම මිලියන 100ක් මාසික සේල් එක මිලියන 10 තිබ්බ එක මිලියන 20ට මම සෙල් කරනවා වගේ අර එක්කෙනෙක් බලනකොට අනියමයි මේ මාළේ මේ බඩු ටික විකින්නවනේ. අපිත් කරමු. so many competitors. ඒගොල්ලොත් ඇවිල්ලා දාන්න පටන් ගන්නවා මාකට් එකට. මම දෙනවට රුපියලක් අඩුවෙන් දෙනවා. පැකේජ් එක වෙනස් කරලා දෙනවා. දැන් මොකද වෙන්නේ? debtorsලා දැන් මේගොල්ලෝ කියනවා right අපිට ඔයාට බැරි නම් මෙයා දෙනවා. ඔයාට බැරි මොකද ප්‍රොඩක්ට් එකක් මට එනවා. ඒ දැන් මාකට් එක හදලා දුන්නානේ මම. දැන් මම පුෂ් කරනවා මේ මාකට් එකට කේටර් කරන්න. ඒකට කරන්න මට ස්ටොක්ස් ඕන. ස්ටොක්ස් ගන්න debtors සල්ලි නෑ. මම යනවා STL වලට. ඒ අරගෙන කරනවා. ආයි දානවා. debtorsලා මට ඒත් පරක්කු කරනවා. මොකද ඒගොල්ලෝ good debtorsලා නෙවෙයි. හොඳ rated debtorsලා නෙවෙයි. ඒ නිසා තමයි මේ ගැටලුව වෙලා තියෙන්නේ. පැහැදිලිද ලක්ෂික? right. අනිත් අයට මොනවා හරි ප්‍රශ්න තියෙනවද? දිලිනි අහන ප්‍රශ්නයක්. Are there any other strategies other than credit sales for or trading? any other strategies කියලා කිව්වේ issues නේද අහන්නේ දිලිනිවා. එහෙමද අහන්නේ දැන් any other strategies other than credit sales for trading කියලා mean කරන්නේ දැන් over trading එකට over trading එක හැදෙන්න තියෙන දේද අහන්නේ එහෙම නැත්තම් over trading වෙන්න පුළුවන් main course එක තමයි ඔය කියන credit sales කියන එක. ඒකද ඔයා මගෙන් ඇහුවේ එහෙම නැත්තම් ඊට වඩා වෙනස් දෙයක්ද? මොකද දැන්
ඕවර් ට්‍රේඩින් පටන් ගන්න එතන. හේතුව දැන් ඕවර් ට්‍රේඩින් වෙන්නකොට පළවෙනිම දේ තමයි මම අර කිව්වාගේ මගේ අතේ සම්පත් නැතුව මම ග්‍රෝ වෙන්න පටන් ගන්නවා. සම්පත් නැතුව ග්‍රෝ වෙනවා කියලා කියන්නේ ඇත්තට මොකක්ද වෙන්නේ? සම්පත් කියලා මම කියන්නේ මගේ තියෙන ස්ටොක්ස්, ඩෙටර්ස්, ක්‍රෙඩිටර්ස් නේ කාර්ක ප්‍රාග්ධනය කියන්නේ. එතන මුලින්ම පටන් ගන්න මට ස්ටොක්ස්. එතන මම ස්ටොක්ස් නිසි පරිදි තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. මගේ ඩෙටර්ස් නිසි පරිදි කලෙක්ට් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. මගේ ක්‍රෙඩිටර්ස් නිසි පරිදි වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඕක තමයි කාර්ක ප්‍රාග්ධන චක්‍රය. එතකොට දැන් මම මේ මොකක්ද හදන්නේ? කාර්ක ප්‍රාග්ධන චක්‍රයෙන් මම ඇටැක් කරන්නේ ඉස්සෙල්ලම සේල්ස් වලට. මොකද සේල්ස් වලට ඇටැක් කරාම තමයි ඒක වැඩි වෙනකොට තමයි අනිත් කැෂ් ෆ්ලෝ ඔක්කොම වැඩි වෙන්නේ. හැබැයි සේල්ස් වැඩි කරන්න මට තියෙන ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තියෙනවා එක්ක මම ප්‍රයිස් එක වැඩි කරන්න ඕනේ, එක්ක මම වොලියුම් එක වැඩි කරන්න ඕනේ. ඒතකොට ප්‍රයිස් එක වැඩි කරනකොට වෙන්නේ ඉන්න ඩේටාස්ලත් සමහරවිට වඩා මිස් වෙන්න පුළුවන්. ඊළඟ ඔප්ෂන් එක තියෙන්නේ වොලියුම් එක. ඒතකොට වොලියුම් එක වැඩි කරන්න පුළුවන්, එක්සිස්ටිං ඩේටාස්ලට වොලියුම් එක වැඩි කරන්න පුළුවන් to some extent. එතනින් එහාට ඒගොල්ලෝ ගන්නෙ නැහැ. මොකද ඒගොල්ලෝ යම් ප්‍රමාණයක් ඇති. අවුරුද්දට හෝ මාසෙට හෝ growth එක ගන්න. හැබැයි මට ඒකට ඕගනික් growth එකක් තමයි එහෙම වෙන්නේ. මට ඉන්օර්ගනික් growth එකක් ගන්න ඕන නම් මම අලුත් ඩේටාස්ල හොයාගෙන යන්න. අලුත් ඩේටාස්ල හොයාගෙන ගියොත් ඒගොල්ලෝ සල්ලි දෙනවා නම් මට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒගොල්ලෝ සල්ලි දෙන්නේ නැති නිසා ක්‍රෙඩිට් සේල්ස් වලට යන නිසා තමයි මට මේ තියෙන හිරවිල්ල හිර වෙන්නේ. ඒක නිසා තමයි ක්‍රෙඩිට් සේල්ස් වලින් තමයි මේ පටන් ගන්න. මොකද ඒක තමයි අපිට ට්‍රිගර් පොයින්ට් එක. බලන්න ලේසි එක මුලින්. සේල්ස් වැඩි වෙන්න පටන් ගන්නකොට අපි දැනගන්න ඕන කොහොමද වැඩි වෙන්නේ. මේ වැඩි වෙනා ඩේටාස් ඔක්කොම හරි. රයිට්. එතකොට ඔයාලට තියෙනවද සම්පත්? රිසෝසස් තියෙනවද? ස්ටොක්ස් තියෙනවා. හැබැයි මම මෙහෙම මේ ඔන්න දැන් ඔයාලට STL වැඩි වෙනවා. TOD එක. චෙක් රිටර්න් ඔන්න පටන් ගන්නවා ලෙඩේ. මොකද ඔයාලට කරන්ට් ඇසෙට්ස් එහෙම නැත්නම් ඒ අවශ්‍යවත්කම් නැති නිසා. දිලිනි ක්ලියර්ද? ඕකේ. රයිට්. වෙන මොන හරි ප්‍රශ්න තියෙනවද? රයිට්. එහෙමනම් අපි තව වෙලාවකුත් තියෙන නිසා 2015 සෙප්තැම්බර් පේපර් එකට යමු. ඒකේ අපි බලමු පළවෙනි ටේබල් එක. හරි? පොඩි විනාඩි 5ක් වගේ අරගෙන අපි උත්සාහයක් ගමු හදන්නට. ඔයගොල්ලෝ විනාඩි 5ක් අරගෙන එෆර්ට් එකක් දෙන්න මේක. 15 සෙප්තැම්බර් question number 3 13 14 එකේ අහනවා ජංගම අනුපාත, ක්ෂණික අනුපාත, කාර්ය ප්‍රාග්ධනයට තොගය, හිමිකම් ගුණකය. අපි බලමු අන්න ඒ ටික සූත්‍රය ලියන්න ඕනේ 13 14ට හදන්න. රයිට්. විනාඩි 5ක් අරගෙන බලන්න හදන්න. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. හරි 2.04 අනිත් එක 2.02 වගේ රේන්ජ් එකක් තමයි 2014 යන්නේ. අනිත් ඒතකොට ඒක කාට හරි තේරෙන්නේ නැත්නම් නැත්නම් ඒක හදා ගන්න පුළුවන්ද? current assets current liability වල දැන් current assets කියලා ගත්තොත් මෙතනදී තියෙනවා 2013 දී 2,65,600ක් ඒක බෙදනවා current liability කියලා ගත්තොත් sorry ජංගම වත්කම් ගත්තොත් 5,42,413 දී ජංගම වගකීම් 2,65,600. ඒ වගේම 14 දී 5,81,700 බෙදීම 2,87,300. right okay ක්ෂණික අනුපාත හදන්න කරනවා quick ratio එකක් හදන්න බලන්න. එතකොට ඒක හදන්න ක්‍රම දෙකක් තියෙනවා. අපිට පහසු ක්‍රමෙන් හදමු. ජංගම වත්කම් වලින් තොගය අඩු කරලා ඒක බෙදන්න ජංගම වගකීම් වලින්. මොකද්ද බලන්න උත්තරේ? .95 1.96 yeah. අනිත් පැත්තත් ඒ වගේම එනවද? 1.95 1.96 right. ක්‍රම දෙකක් තියෙනවා නේ. දැන් මේ එක්සැමිනර් හදලා තියෙන ක්‍රම වේදය වෙන එකක්. එයා ඩිරෙක්ට් මෙතඩ් එකට යනවා. බට් අපි ඉන්ඩිරෙක්ට් මෙතඩ් එකට හදන්නේ. මොන ක්‍රමයේ හැදුවත් ඕකේ. එතකොට ජංගම වත්කම් වලින් තොගය අඩු කරලා ඒක බෙදනවා ජංගම වගකීම් වලින්. 2013 සහ 14ට. අනිත් පැත්තට ඒ උත්තරය ආවද නැත්නම් පැහැදිලි කරන්න අවශ්‍යද?
right එහෙනම් අපි තුන්වෙනි එකට යනවා කාරක ප්‍රාග්ධනයට තොගය එතකොට කාරක ප්‍රාග්ධනයට තොගය කාරක ප්‍රාග්ධනයට තොග කියන්නේ ඇත්තටම තොගේ බෙදීම කාරක ප්‍රාග්ධනය කියන එක තමයි අපි හදන්නේ කාරක ප්‍රාග්ධනයට තොගය ඒ ඉක්වේෂන් එක වෙන්නේ දැන් අපි හිතමුකෝ කාරක ප්‍රාග්ධනයට තොගය තොගය බෙදීම working capital ඒ කියන්නේ තොගය බෙදීම ජංගම වත්කම් අඩු කිරීම ජංගම වර්ගය current assets current liabilities වල අඩු කරාම එනවා කාරක ප්‍රාග්ධනය තොගය එකෙන් බෙදුවාම එනවා උත්තරේ කාරක ප්‍රාග්ධනයට තොගය බලන්න උත්තරේ කීයද කියලා 13 14 මේ වගේ කාරක ප්‍රාග්ධනය තොගය බෙදීම කාරක ප්‍රාග්ධනය එතකොට තොගය බෙදීම කාරක ප්‍රාග්ධනය නෑ ජංගම වත්කම් වලින් ජංගම වත්කම් අඩු කරනවා උත්තරේ බලන්න ඉන්නේ 0.6 0.8 යා ලක්ෂික yes 0.8ක් එනවා 13 මේ මගේ උත්තරයක්ද බලන්න එන්නේ දශම බිංදුවට දශම බිංදුව 60. අනිත් පැයට කොහොමද ඒක? right ලක්ෂික you have done correct. අනිත් පැයට කොහොමද? සම්පත් සෙවන්දි වත්සලං getting the same answer. okay හරි එහෙනම් අන්තිම එක ස්කන්ධ ගුණකය හිමිකම් ගුණකය කියන එක right right වත්සල thank you හිමිකම් ගුණකය equity multiplier කියන එක ඒකට අපි කියන ස්කන්ධ ගුණකය එහෙම නැත්නම් හිමිකම් ගුණකය ස්කන්ධ ගුණකය අපේ equity multiplier asset to equity කියන equation asset to equity බලන්න ඒක නේ උත්තරේ මොකද්ද කියලා 13 14 asset මම හිතන්නේ කියනවා 987යි 400යි equity දෙනවා 143යි TI 147යි sorry 2013 मैं इधर समाप्त ये वाली उत्तर है कौन බලන්න right correct සෙවන්දි 6.88 6.9 අනිත් පැයට සම්පත් correct වත්සලා correct right අනිත් පැයට කොහොමද දැන් ඔයගේ ගණනුත් ඉදිරියට අහන්න පුළුවන් right සාමාන්‍යයෙන් අපිට එකක් තමයි සමීකරණ ලියන්න දෙන්න පුළුවන් මේක ගාන හදන්න දෙන්න පුළුවන් ඊට පස්සේ අපිට එන්න පුළුවන් අර්ථ දක්වන්න ට්‍රෙන්ඩ් එක අර දැන් අපි මුලින් හදුවා right
ඕකේ දැන් අපි එහෙම වුණොත් පොඩි කොටසක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒකෙම දැන් ඊළඟ කොටස් ටික තියෙන ගොඩක් වෙලාවට තීරි කැලලක් තියෙනවා. කෙටි කාලීන කල්පිරින් බැඳීම් පීවීම සඳහා සමාගම සතු හැකියාව. ඒ කියන්නේ ගොඩක් වෙලාවට එතෙන්දී අපෙන් අහනවා සාමාන්‍යයෙන් කියන්නේ ද්‍රවශීලතා අනුපාතය කියන එක තමයි මේ සාකච්ඡා කරන්නේ. මොකද ශනික අනුපාත එහෙම නැත්නම් කරන්ට් රේෂියෝ එක, ක්වික් රේෂියෝ එක, කාරක ප්‍රාග්ධනයට තොගය ඒ වගේ දේවල් සාකච්ඡා කරාම ඒකෙදී අපිට තියෙන ප්‍රවණතාවය කොහොමද ඒක වෙළඳපළයේදී සාමාන්‍යයෙන් අපි 1.5 එකත් එක්ක කොහෙද මේක තියෙන්නේ අන්න ඒ පිළිබඳ සාකච්ඡා කිරීමක්. ඒතර මේක බැලූ බැලමටම ඔයගොල්ලන්ට තේරෙයි මේකේ ගැටලුවක් නැහැ. දෙකම සතුටුදායකයි. කියන්නේ එකට වඩා වැඩි කරන්ට් රේෂියෝ ක්වික් රේෂියෝ එක 1.5ට වඩා වැඩි ජංගම අනුපාතය. ඒ වගේම තමයි කාරක ප්‍රාග්ධනයට තොගය කියන එකත් ඒකෙදී අපිට ලොකු අදහසක් එන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් අපි දැන් එතනදී නිකන් අදහසක් ගන්නවා තොගය බෙදීම කාරක ප්‍රාග්ධනය කියලා කිව්වම දැන් ඔතනදී අර කෑෂ් වගේ ගත්තොත් තව අදහසක් එන්න පුළුවන් කොහොමද අතේ තියෙන මුදල් කාරක ප්‍රාග්ධනය සඳහා එහෙම නැත්නම් තොගය සඳහා යම් උදාහරණයක් ගත්තත් මේකෙදි අපිට කියන්න වෙලා තියෙන්නේ ඒක වෙනසක් නැහැ 0.8යි 0.7යි අර එකම තලයේ තියෙනවා කියන එක තමයි මෙතනදී අපිට කියන්න වෙන්නේ. මොකද ඒක අපිට වෙළඳපළ පිළිබඳ සාකච්ඡා කළා මෙතෙන් දෙන්න විදිහක් අපිට නැති නිසා. ඒක කියන්නේ අඩුවීමක් හෝ වැඩිවීමක් විශාල ප්‍රමාණයක් දක්නට නැහැ කියන එකත් සතුටුදායකයි. ඩීවියේෂන් එක ලොකු වගයක් නැහැ කියන එක. ඒතකොට ඒක සාකච්ඡා කරලා අපිට කියන්න පුළුවන් මේකේ ගැටලුවක් නැහැ කියන එක. question number 3 and 4 කියන එක අපි කියව ගන්න බලමු. මූල්‍ය වාර්තා විශ්ලේෂණය කිරීමේ අරමුණු පහ. ඒ වගේම අවදානම් කල්පනාකරන කරන මූල්‍ය වාර්තා විශ්ලේෂණය කිරීමේ සීමා පහ. මෙන්න මේ ප්‍රශ්න දෙක දැන් උත්තරක් තියෙනවා. ඔයගොල්ලෝ ඒකත් බලන්න. ඒක ටිකක් වැදගත්. හේතුව දැන් මේ හැම ප්‍රශ්නයකම පළවෙනි දෙවෙනි එක නිකන් අපි කියවනවා. එතකොට දන්නවා, ගාන හදනවා, ඉන්ටර්ප්‍රිට් කරනවා, ලකුණු ගන්නවා. 3-4 වගේ වෙනකොට මේවා නිකන් අර ටිකක් අපේ දැනුමෙන් ලියන්න ඕනේ. දැන් අර කලින් එක ඕ ට්‍රේඩින් එක ආවා. එහෙම නැත්නම් ඊට කලින් එකෙත් සාමාන්‍ය ප්‍රශ්නයක් ආවා. දැන් මේ වගේ ඒවා නිකන් අරමුණු. ඇයි මේ අපි දැන් ෆයිනෑන්ෂල් ඉවැලුවේෂන් ඇනලිසිස් කරන්නේ ඇයි? ඒ වගේම තමයි රිස්ක් මැනේජ්මන්ට් වලදී, ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වලදී, ෆයිනෑන්ෂල් රිස්ක් මැනේජ්මන්ට් එකේදී මේක තියෙන ගැටලු මොනවද කියන එක දැන් උදාහරණයක් ගත්තොත් මම ෂෙයා කරා ඔයගොල්ලන්ට ඒක බලන්න. ඒක ටිකක් වැදගත්. මොකද ඒක ටික කටපාඩම් කරගත්තත් කමක් නැහැ. සාමාන්‍යයෙන් ඉස්සරහදී අපිට එන්න පුළුවන් නිසා. මම කෙටියෙන් කිව්වොත් තුන්වෙනි ප්‍රශ්නේදී විවිධ වර්ගවල ව්‍යාපාරයේ වත්කම් වගකීම් ව්‍යුහයන්. ඒ කියන්නේ asset liability structure එක අඳුර ගන්න එක. ලාභ ගිණුමෙන් පෙන්නන ගිණුම් කරන අවදානමේ මට්ටම. ලාභ ගිණුම් ශේෂපති විවිධ ගිණුම් ක්‍රම වලට ප්‍රතිඵල. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් P&L balance sheet එක කියවනකොට අපේ financial risk එක පේනවා. දැන් අපි දකිනවානේ reporting ඒ කියන්නේ profitability අඩු වෙනවද? එහෙම නැත්නම් liquidity අඩු වෙනවද? තෝලනය වැඩි වෙනවද කියන එකෙන් අපිට මේ financial risk එක අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම විවිධ ගිණුම් කරන ක්‍රමවල ප්‍රතිඵල. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එක එක අපි දෙන එක එක accrual concept වෙන්න පුළුවන්, ongoing concern වෙන්න පුළුවන්. ඒ තියෙන ගිණුම් කරනවල ප්‍රතිඵල සමහර එකක් හැටියට අපිට දකින්නට එකත් හොඳයි. මොකද දැන් අපිට අනිත් ඔක්කොම qualitative දේවල් මේක තමයි quantitative එක. ඒතර මේ quantitatively කරනකොට අපිට අදහසක් ගන්න පුළුවන්. ද්‍රවශීලතා, ලාභදායීත්වය, ප්‍රාග්ධන, කාර්යක්ෂමතාව දාලා ප්‍රධාන මූල්‍ය අනුපාතයෙන් ගණනය කරන්න. එතකොට ඒකෙදී අපිට අර ABC කියලා කියන ලොකු පික්චර් එකේ කොටස් වලට ගිහිල්ලා වෙන වෙනම සෙග්මන්ට්ස් වලට කඩලා අදහසක් ගන්න පුළුවන්. අනුපාතයෙන් ඓතිහාසික ප්‍රවණතාව, හිස්ටොරිකල් ඇනලිසිස් එක. අතීතයේ කොහොමද සිද්ධ වුනේ? වර්තමානයේ කොහොමද වෙන්නේ? අනාගතයේ කොහොමද වෙන්නේ? එතකොට ඒ කියන සියලුම දේවල් මූල්‍ය වාර්තා විශ්ලේෂණයක් කිරීම තුලින් අපිට ලබා ගන්නට පුළුවන්. කියන එක තමයි මේක කියන ප්‍රයෝජන. දැන් අපි ඕක අනිත් පැත්තෙන් අහයි මූල්‍ය වාර්තා විශ්ලේෂණය කිරීමේ තියෙන වාසි මොනවාද? මූල්‍ය වාර්තා විශ්ලේෂණය කිරීමෙන් බැංකුවකට තියෙන වාසි මොනවාද? පාරිභෝගිකයන්ට දෙන වාසි මොනවාද? එහෙම නැත්නම් ණයක් නිදහස් කිරීමේදී ණයක් අනුමත කිරීමේදී මූල්‍ය වාර්තා විශ්ලේෂණය වැදගත් වන්නේ ඇයි? අන්න ඒ වගේ එකම ප්‍රශ්නයක්. එකම උත්තරයක් තියෙන ප්‍රශ්න පහක් අපෙන් අහන්න පුළුවන්. ඒතර ඕගොල්ලෝ දැනගන්න ඕන රයිට්. ඇයි P&L, ඇයි balance sheet, ඇයි cash flow. මේක කරනකොට මොකද්ද මේකේ තියෙන මට තියෙන වටිනාකම. ඒතර ඒක දන්නවනම් අර ඉන්න උත්තර ප්‍රශ්න පහටම අපිට උත්තර දෙන්න පුළුවන්. හරි? ඒක ගත්තොත් ඊළඟ එකේදී ඒක ටිකක් වැදගත්. සාමාන්‍යයෙන් අපි financial risk management නැත්නම් credit risk management, default risk management කියලා කියන්නේ ටිකක් ලොකු වටිනාකමක් තියෙන එකක්. දැන් මේක කරන්නේ P&L balance sheet cash flow analyze කරලා උඩින් කරන අරමුණු සාක්ෂාත් කර ගන්නට නොහැකි වෙන්නේ ඇයි කියන එක තමයි මේ දෙවෙනියට කියන්නේ. එකක් තමයි අතීත මූල්‍ය කාර්ය සාධනයන් හොඳද නරකද කියන එකම අනාගතයට බලපාන්නේ. මම කලින් කිව්වේ historically very good
but ඒකම මට අනාගතේ හොඳයි කියලා කියන්න බෑ. මොකද මම කිව්වොත් financially well set very good and all that කියලා කිව්වට ඒකම අනාගතයට පෙරවදනක් වෙන්නේ නැහැ. විගණනය නොකරපුව audited නැති ඒවා එනවා. ඉතින් එතකොට අපිට සමහර වෙලාවට දැන් අපිට මූල්‍ය වාර්තා නැත්තම් තවත් හොඳයි. මූල්‍ය වාර්තා තියෙනවා හැබැයි ඔඩිට් කරලා නැත්තම් ඒක ඊට වඩා නරකයි කියලා කියන්නේ. දැන් අපි දැන් හදන කෙනෙක් ඔඩිට් කරලා නැති වුණාම අපි ඒ මත ඩිපෙන්ඩ් වෙන එක ගොඩක් රිස්කි. මූල්‍ය වාර්තා නැත්තම් ඒක අමතක කරා අනිත් සාධක මත මම තීරණය කරනවා. දැන් මූල්‍ය වාර්තා තියෙනවා අන්ඔඩිටඩ් වෙනකොට ඒකට ලොකු වෙට් එකක් දීලා මම ඉස්සරහට ගියොත් වැරද්දක් වෙන්න පුළුවන්. අනිත් එක අන්ඔඩිටඩ් ඒවා කොච්චර හරිද වැරදිද කියලා ගන්න අපිට තේරුමක් නැහැ. ඒක නිසා ඒ මත සම්බන්ධයෙන් වාර්තා තීරණ ගන්න ගියොත් ගැටලුවක් වෙන්න පුළුවන්. ගණදෙනුම්කරු හෝ අදුම්කන් සැසින්දා බහුල කාර්යපරිචය මූල්‍ය ප්‍රකාශ නොකරන්නේ නම් විමර්ශනය කරන සමාගමේ අවධානය වැඩි වෙන්නේද අඩු වෙන්නේද ගැන ආරම්භක ලක්ෂයක් පිළිබඳ තීරණය කරන්න. දැන් මට මේක ඔඩිටඩ්ද නැද්ද කවද්ද කින්දමන්ද නැති වුණාම මට කම්පැනි ස්ටාර්ට් පොයින්ට් එකත් එක්ක growth එක ගැන හොයා ගැනීම නොහැකියාවක් තියෙනවා. එතකොට තමයි අර extracts කියලා කියනවා. දැන් අපි ගත්තොත් listed companies නම් financial statement එකත් එක්ක extract එකක් දෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් P&L balance sheet cash flow equity statement එක දෙනවා. ඊට පස්සේ notes to accounts කියලා එකක් තියෙනවා. ඒ notes to accounts වලින් තමයි අපිට ලොකු ප්‍රමාණයක් කරගන්න පුළුවන්. ඇයි කාර්ක ප්‍රාග්ධනය වැඩි වෙන්නේ? ඇයි තොගේ වැඩි වෙන්නේ? ඇයි debtors ලගේ aging එක මෙහෙම වෙන්නේ? check returns කොහොමද? එහෙම නැත්නම් බෝල් ණය මොනවද කියන ඔක්කොම විස්තර ටික පැහැදිලි වෙන්නේ අර notes to accounts වල. ඒ notes to accounts හැම වෙලේම ලබා ගන්නට බැරි වෙනවා සාමාන්‍ය ආයතනවලදී. එතකොට අපි මූල්‍ය වාර්තා විශ්ලේෂණය මත රැඳෙන්න ගත්තට පස්සේ ඒ මත අවදානම් කළමනාකරණය මූල්‍ය අවදානම අවම කර ගැනීමට උත්සාහ ගැනීමේදී ගැටලු වෙන්න පුළුවන්. ඒතර ඒව තමයි සීමාවන් කියලා කියන්නේ. ඒතර දැන් මේකේ මේ අන්තිම කොටස් දෙක අටපාඩම් කරගත්තට කමක් නැහැ. මම කියන වගේ සෑහෙන දුරට ඉදිරියේදී අහන ප්‍රශ්නවලට මේක උපකාරයක් අපිට වෙන්නට පුළුවන් නිසා. එතකොට next week එකේදී මෙන්න මෙහෙම දෙයක් අපි මේකම continue කරන නිසා ඔයාලට පුළුවන් නම් දැන් උතනදී අපි සාකච්ඡා කරන ප්‍රශ්න දැන් ඉස්සරහට සාකච්ඡා කරන්න තියෙන ප්‍රශ්න ටික වලින් කීපයක් උත්සාහ ගන්න. හදන්න බලන්න. right? උත්තරත් මම share කරලා තියෙනවා. නමුත් උත්තර බලනවට කලින් නිකන් අදහසක් ගන්න. උත්තරත් බලන්න මොකද එතකොට අපිට next week එකේ ඊට වඩා වැඩි phase එකකින් මේ ටික ඉවර කරලා ඊළඟ section එකකට අපිට යන්නට පුළුවන් වෙනවා. right? එහෙමනම් අපි අදට නවත්තමු. අපි එන සතියේ සුපුරුදු වෙලාවට හම්බෙමු 10:00 right. එහෙනම් බොහොම ස්තුතියි.